right අයිබෝවන් හැමෝටම ඔයාලා හැමෝටම මාව පැහැදිලි වැහෙනවද අපි චුට්ටක් ඒක චෙක් කරගමු එතකොට ඔයාලට මුලින්ම ක්ලාස් එක පටන් ගන්න කලින් නැවත පොඩි දැනුවත් කිරීමක් කරන්නම් පළවෙනි කාරණේ තමයි පුතේ ඔයාලට මොනවා හරි ගැටලුවක් ඇති වෙනවා නම් අපිට පුළුවන් ඒක ඔයාලා කතා කරලා කියනවට වඩා සුදුසුයි ඔයාලා දන්නවා අපිට මේ Zoom එකේ chat කියලා option එකක් තියෙනවනේ. ඒතකොට ඒකේ chat එකේ ඔයාලට පුළුවන් යම්කිසි ගැටලුවක් ඇති වුණොත් ඒ ගැටලුව එතනින් මට ඉදිරිපත් කරන්න හදිසියේ ඔයාලට ඇහෙන්නේ නැති ගැටලුවක් හෝ මම බෝඩ් එකේ ලියන එකක් නොපෙනෙන ගැටලුවක් හෝ මොනවා හරි ඇති වෙනවා නම් ඔයාලට පුළුවන් කියන්නේ chat එකට එවලා ඒක පොඩ්ඩක් මට දැනුවත් කිරීමක් කරන්න. හරි. එතකොට දැන් අද අපේ ක්ලාස් එකේ පළවෙනි දවසනේ. ඒ නිසා මුලින්ම ගන්නන්න කලින් අපි ටිකක් කොහොමද මේ වැඩපිළිවෙල වෙන්නේ කියන එක ටිකක් කතා කරගෙන යමු. නැත්නම් ඒ පිළිබඳව මම ඔයාලව දැනුවත් කිරීමක් කරන්න. ඊළඟට මම ඉරිදා හඳුන්වා දීමේ වැඩසටහනේදී ඔයාලට කිව්වා අපිට තියෙන පාඩම් ගණන ඒ පාඩම් මොනවද කියන එක පිළිබඳවත් ඔයාලට දැනුවත් කිරීමක් අද මෙතනදී කරනවා. එතකොට පළවෙනි කාරණය දැන් අද ඔයාලා සම්බන්ධ වෙලා තියෙන්නේ පුතේ කෘෂි විද්‍යාව හරි කෘෂි විද්‍යාව ඔන්ලයින් පන්තිය. හරි කෘෂි විද්‍යාව ඔන්ලයින් පන්තියට තමයි දැන් මේ ඔයාලා ඔය කීප දෙනා සම්බන්ධ වෙලා ඉන්නේ. ඒත් අපි අද තමයි 2023 කණ්ඩායම සඳහා මුලින්ම මේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්න. හරි 2023 කණ්ඩායම සඳහා අද තමයි මේ පළවන දවස අපේ කෘෂි විද්‍යාව පන්තිය. ඔන්ලයින් පන්තිය. හරි. එතකොට මුලින්ම ඒ නිසා අපි දැනගන්න අවශ්‍ය වෙනවා කෘෂි විද්‍යාව විෂය තුල අපිට ඒකක කීයක් ආවරණය කරගන්න තියෙනවද කියන එක මුලින්ම. මම පැහැදිලි කිරීමක් කරන්නම් පුතේ. අපිට සම්පූර්ණ ඒකක ගණන 19ක් තියෙනවා පුතේ. හරිද? සම්පූර්ණ ඒකක ගණන 19ක් තියෙනවා. ඒතර ඒකක 19න් දරුවනේ ඒකක 12ක් අපිට ආවරණය කරන්න තියෙන්නේ 12 වසරේදී අපිට ඒකක 11ක් ආවරණය කරන්න තියෙනවා 13 වසරේදී අපිට ඒකක 8ක් ආවරණය කරගන්න තියෙනවා. ඒතර සමස්ත ඒකක ගන්න අපිට 19ක් ආවරණය කරගන්න තියෙනවා. හරි. ඒකක 19ක් තියෙනවා 12 වසරට ඒකක 11ක් තියෙනවා 13 වසරට පොතේ ඒකක 8ක් තියෙනවා. ඒත් ඔය විදිහට තමයි අපිට මේ අවුරුදු දෙක තුල අපි මේ කෘෂි විද්‍යාව කියන විෂය හැදෑරීම සිද්ධ කරන්න තියෙනවා. ඒක පළවෙනි කාරණය. ඊළඟ කාරණය මේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියන එක පිළිබඳවත් මම අද ඔයාලට පොඩි හඳුන්වා දීමක් හැඳින්වීමක් කරනවා කියලා කිව්වනේ. එතකොට ළමයි අපේ පේපර් එක සම්පූර්ණ කාලය පැය 5ක් තියෙනවා. හැබැයි මේක එක දවසේ තියන්නේ නැහැ. හරි මේක කොටස් දෙකකට හරි පේපර් එක කොටස් දෙකකට තමයි එන්නේ. ඒකේ එතකොට එක කොටස කියලා කොටසක් තියෙනවා. අනික දෙක කොටස කියලා කොටසක් තියෙනවා. ඔය විදිහට. හරි එක කොටස සහ දෙක කොටස. එතකොට දැන් එක කොටස ගත්තාම ඒක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් වතේ. හරි මේක MCQ එකක්.
හරි MCQ. ඒතර මේකේ MCQ ප්‍රශ්න 50ක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මම හිතන්නේ ඔයාලගේ O level paper එකේ තියෙන MCQ ප්‍රශ්න 40යිනේ. ඒතර අපේ paper එකේ MCQ ප්‍රශ්න 50ක් එනවා. ඒ වගේම එක ප්‍රශ්නයකට answers එහෙම නැත්නම් පිළිතුරු 5ක් තියෙනවා. හරි නැත්නම් ඔයාලට තෝරගන්න දුන්න එක් පිළිතුරු 5ක් දෙනවා. ඒකෙන් හරිම පිළිතුර තමයි තෝරා ගැනීම කරන්න අවශ්‍ය වෙන්නේ. හරි ඒකට ඒ බහුවර්ණ පේපර් එක. ඊළඟට පුතේ දෙවෙනි කොටස ගත්තාම නැවත මේකේ කාලය මම කියන්නම්. මේකට කාලය වෙනවා පැය 2ක්. ඊළඟට දෙවෙනි කොටස මේකට කාලය හම්බ වෙනවා පැය 3ක්. හරි කාලය හම්බ වෙනවා පුතේ ඔයාලට පැය 3ක්. පැහැදිලිද? එතකොට මේකේ මම කිව්වා නැවත කොටස් දෙකක් තියෙනවා පුතේ A සහ B කියලා. මේකේ A කොටස අපි නම් කරන්නේ ව්‍යුහගත රචනා කියලා. හරි ව්‍යුහගත රචනා කියලා නම් කරනවා. හඳුන්වනවා. ඊළඟ කොටස අපි රචනා කියලා කියනවා. හරි ව්‍යුහගත රචනා. ඔය විදිහට දෙවෙනි කොටස A සහ B විදිහට කොටස් දෙකකින් සමන්විතයි කියලා අපි කියනවා. පැහැදිලිද? එතකොට A කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ සහ හිස්තැන් තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට අදාළ කෙටි පිළිතුරු තියෙන්නේ. ඒ කෙටි පිළිතුරු ටික ලියාගෙන යන්න අවශ්‍ය වෙනවා. රචනා පේපර් එක කියලා කියන්නේ අපි කරුණු විස්තර සහිතව එතන ලිවීම සිද්ධ කරන්න ඕන. එතකොට ව්‍යුහගත ප්‍රශ්න 4ක් තියෙනවා. පැහැදිලි ව්‍යුහගත ප්‍රශ්න 4ක් තියෙනවා. රචනා ප්‍රශ්න ඔක්කොම 6ක් තියෙනවා. 6න් අපි 4ක් තෝරාගෙන පිළිතුරු ලියන්න ඕනේ. එතකොට එතන තෝරා ගැනීමක් අපිට කරන්න පුළුවන්. 6ම ලියන්න අවශ්‍ය වෙන්නේ 6න් ඔයාලට ලේසින්ම හොඳින්ම මතක තියෙන ප්‍රශ්න 4ක් තෝරාගෙන ඔයාලා උත්තර ලිවීම කරන්න ඕනේ. පැහැදිලිද? එතකොට ලකුණු දෙන්නේ කොහොමද කියලා මම කියන්නම් ඊළඟට. මේ පළවෙනි කොටසේ බහුවර්ණ ප්‍රශ්නයකට එක ලකුණක් හම්බ වෙනවා දරුවනේ. එක ප්‍රශ්නයකට එක ලකුණක් හම්බ වෙනවා ඔයාලට. ඒ කියන්නේ ප්‍රශ්න 50ටම ඔයාලට ලකුණු 50ක් හම්බ වෙනවා. පැහැදිලිද? ප්‍රශ්න 50ට ලකුණු 50ක් හම්බ වෙනවා. එහෙනම් පළවෙනි කොටසට ඔන්න ලකුණු 50ක් තියෙනවා. මුළු පේපර් එකේ ලකුණු භාගයක් හම්බ වෙන්නේ පළවෙනි කොටසට. ඒක ගොඩක් වැදගත් බහුවර්ණ පේපර් එක කියලා කියන්නේ. ඒකකට යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ බහුවර්ණ පේපර් එකේ. බහුවර්ණ පේපර් එකේ ලකුණු 40ට වඩා ගන්නවා නම් බොහෝ දුරට ඒ ළමයා අනිවාර්යෙන් ඒකකට යනවා. 40ට වඩා අඩු වුණොත් බොහෝ විට ඒකකට යන්න අමාරුයි. ඒ නිසා අපි මුල ඉඳලම ටාගට් කර ගන්න ඕනේ පුතේ. මුල ඉඳලම අපි සැලසුම් සකස් කර ගන්න ඕනේ. කොහොම හරි මම බහුවර්ණ පේපර් එකේ ලකුණු 40ට වඩා ගන්නවා. ප්‍රශ්න 40ට වඩා නිවැරදිව මම පිළිතුරු සපයනවා. 40ට වඩා. පැහැදිලිද? right. ඊළඟට දෙවෙනි කොටසට ලකුණු 50ක් හම්බ වෙනවානේ. අතන 50 නම් මෙතන 50යිනේ. ඒ 50 බෙදෙනවා පුතේ ව්‍යුහගතයකට ලකුණු 20ක් හම්බ වෙනවා. රචනායකට ලකුණු 30ක් හම්බ වෙනවා. ඒතර ඒ විදිහට තමයි දෙවෙනි කොටසේ ලකුණු බෙදී යාම සිද්ධ වෙන්නේ. දෙවෙනි කොටසට ලකුණු 50ක් තියෙනවා. එතකොට ඒ 50න් ව්‍යුහගතයකට ලකුණු 20ක් හම්බ වෙනවා. රචනායකට ලකුණු 30ක් හම්බ වෙනවා. ඒතර ওই විදිහට තමයි පේපර් එක සකස් වෙන්නේ. හරි. ඊපස්සේ ඒ කොටස් වලට කාලය වෙන් වෙන විදිහ මම කියවුවා. හරි. ඊට පස්සේ ඒ කොටස් වලට කොහොමද ලකුණු බෙදී යාම වෙන්නේ කියන එක තමයි දැන් ඔයාලට මේ පැහැදිලි කිරීමක් කළේ. මොකද මේ දේවල් පිළිබඳව දැනුමක් ඇතිව ඔයාලා ඉස්සරහට යනකොට ඔයාලට ලේසි. හරි. ඔයාලා දැන් දන්නවා බහුවර්ණයකට ලකුණු 50යි. සමහර ළමයි ඉන්නවා පුතේ. අවසාන මාස 2-3 වෙනකම්ම දන්නේ බහුවර්ණයකට ලකුණු කීයක් හම්බ වෙනවද කියලා. හරි. අවසාන මාස 2-3 වෙනකම්ම දන්නේ නැහැ කියන්නකෝ. බහුවර්ණ පේපර් ලකුණු කීයක් හම්බ වෙනවද කියලා. සමහර ළමයි අවසාන පේපර් එක වෙනකන් දන්නේ කොහොමද කාලය ලැබෙන්නේ කියන එක. හරි. එහෙම බෑ. හරි. ඊළඟට මම තව දැන් ඉස්සරහට යනකොට දැන් මේ ඔක්කොම කියන්න යන්නේ නැහැ. දැන් මේ ව්‍යුහගතයක ලකුණු බෙදී යන විදිය පිළිබඳව අපි අවබෝධයක් තියාගන්න. රචනායකෙත් ලකුණු දෙන විදිය පිළිබඳව අවබෝධයක් තියාගන්න. එහෙම හොඳ අවබෝධයක් තිබුණොත් තමයි අපිට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මොකද මෙතන තියෙන්නේ පුතේ ලකුණු එකතු කර ගැනීම. පැහැදිලිද? අපි ලකුණු එකතු කරගන්න දක්ෂ වෙන්න ඕන. හරි? හැම තැනින්ම පුළුවන් තරම් ලකුණු හරි එකතු කරගන්න ඕන. එකතු කරලා අපිට ලැබෙන සමස්ත ලකුණු වැඩි කරගන්න අපි උත්සාහ ගන්න ඕන. හරිද? ඒක නිසා ඔයාලා හොඳින් මතක තියාගන්න මේ ලකුණු බෙදී යන ක්‍රමවේදය පවා. හරි. ඒතර ඔන්න ඊළඟ කාරණේ. ඒතර පළවෙනි කාරණේ නැවත මතක් කළොත් අපේ සිලබස් එක ගැන මම හඳුන්වා දුන්නා ඔයාලට. සිලබස් එකේ මුළු පාඩම් 19ක් තියෙනවා. ඒ පාඩම් 19න් 11ක් තියෙන්නේ 12 වසරට 8ක් තියෙනවා 13 වසරට. පැහැදිලිද? ඊට පස්සේ පේපර් එක සකස් වෙන විදිය, පේපර් එකට ලකුණු පිරිනමන විදිය මම ඔයාලට පැහැදිලි කළා. ඊළඟට මට
අද පළවෙනි දවසේ නිසා ඔයාලට කියන්න අවශ්‍ය වෙනවා මේ A level ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන පුතේ. මොකද මේ තමයි ඔයාලගේ අනාගතය තීරණය කරන තැන. මේ තමයි ඔයාලා අනාගතේ කොතෙන්ටද යන්නේ කියලා තීරණය කරන තැන. මේක තමයි කඩයිම. හරි මේක තමයි ඔයාලගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කියලා කියන්න පුළුවන් අපිට. හරි මේ තමයි ඔයාලගේ අනාගතය මල්ලහනාවක්ද ඔයාලගේ අනාගතේ කටුපඳුරු වලින් ගහන වුණ අනාගතයක්ද කියලා තීරණය කරන හැරවුම් ලක්ෂ්‍ය තමයි පුතේ A level කියලා කියන්නේ. හරි ඒ නිසා A level ඉතාමත් වැදගත්. මේක තමයි මම නැවත කියනවා මේක තමයි ඔයාලගේ ජීවිතේ කඩයිම. හරි මේක තමයි දුප්පත් ළමයෙකුට දුප්පත්කමින් මිදෙන්න තියෙන මඟ. මම හැමදාම කියන දෙයක් තමයි ඔය එක පුද්ගලයෙක් කියනවා මට පුද්ගලයාගේ නම හරියට මතක නැහැ. හරි ඒබ්‍රහම් ලින්කන් හරි කවුරු හරි කෙනෙක් කියනවා මේ වගේ කතාවක්. දුප්පත්ව ඉපදීම අපගේ වැරදක් නෙමෙයි. පැහැදිලිද? දුප්පත් වෙලා උපදිනවා කියන එක අපේ වැරදක් නෙමෙයි පුතේ. අපි ඕන කෙනෙක් දුප්පත්ව ඉපදෙන්න පුළුවන්. ඒක අපේ වරදක් නෙමෙයි. හැබැයි යම් පුද්ගලයෙක් දුප්පත්ව මිය යනවා නම් ඒ වරද ඒ පුද්ගලයාගේ. මං කියන එක තේරෙනව නේද? යම් පුද්ගලයෙක් දුප්පත් වෙලා උපදින්න පුළුවන්. ඒක එයාගේ වරදක් නෙමෙයි. හැබැයි ඒ පුද්ගලයා දුප්පත්ව මිය යනවා නම් අන්න කාගේද වැරද්ද? එයාගේ. අපි හැමෝම මම හිතනවා මහා ලොකු සල්ලි භාග තියෙන මහා ලොකු පොසත්තු නෙමෙයි. හරි අපි හැමෝම දුප්පත්. මම ඔයාලට කියන්නේ නැතිනේ මම A level කරන්න එකපාරයි පුතේ. හරි මම A level කළේ එකපාරයි. මොකද අපේ තිබුණු පවුල්වල ආර්ථික ප්‍රශ්නත් එක්ක තව වතාවක් මාව පන්ති යවලා උගන්වන්න තරම් ආර්ථික ශක්තියක් අපේ පවුල්වල තිබුණේ නැහැ. ඒ නිසා මම තීරණය කරනවා කොහොම හරි මම කැම්පස් යනවා. මට ලැබෙන්නේ මොන උපාධියද මම එතෙන්ට යනවා. ඒ නිසා තමයි මම පළවෙනි වතාවෙන්න කැම්පස් ගිහිල්ලා කෘෂි තාක්ෂණ හා කළමනාකරණ උපාධියක් අරගෙන එළියට එන්නේ. ඇත්තටම මම නෙමේ බහුතරයක් දෙනා කියන කතාව තමයි ඇයි මෝඩ වුනේ? ඇයි තව පාරක් ලියන්න තිබුණානේ? එක පාරනේ ලිව්වේ. හරි ඒකයි B2ක් ගත්තා කියලා කියන්නේ පළවෙනි පාර කොච්චර දක්ෂද ඔයා? හරි කොච්චර දක්ෂද? තව පාරක් ලිව්වනම් අනිවාර්යෙන් මෙඩිකල් ෆැකල්ටිනේ. ඔව් වෙන්න පුළුවන්. හරි තව පාරක් ලිව්වනම් මෙඩිකල් ෆැකල්ටි වෙන්න පුළුවන්. නමුත් අර තිබුණු ආර්ථික ගැටලුත් එක්ක මට තව වතාවක් ඉදිරිපත් වෙන්න තරම් අම්මලාට වදයක් වෙන්න තරම් මගේ හිත මට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ඉතින් මම පළවෙනි වතාවෙම කැම්පස් ගියා. මම හිතනවා ගැටලුවක් නෑ මම අද ගොඩක් සාර්ථක මට්ටමක ඉන්නේ. ඒ නිසා ඔයාලගේ පවුල්වල නොයෙකුත් ආර්ථික ප්‍රශ්න ඇති. නොයෙකුත් ගැටලු ඇති. පොතේ මතක තියාගන්න මේ ගැටලු වලට තියෙන හොඳම විසඳුම තමයි අපිට මෙන්න මේ A level කියන එක. මේ A level වලින් අපි හොඳ රිසල්ට් එකක් දාලා අපි උපාධියක් අරගෙන අපි හොඳ රැකියාවක් කළොත් ඔය කියන සියලු ගැටලු වලට අපිට විසඳුම් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. ඒ නිසා අද පළවෙනි දවස නිසා මම ඔයාලට කියනවා මේ A level විභාගය මේක ලොකු අභියෝගයක්. හැබැයි මේ අභියෝගේ ජය ගන්න පුළුවන්. මේ ලෝකේ නෑ අභියෝග ජය ගන්න බැරි. සියලු අභියෝග ජය ගන්න පුළුවන්. මේක අපිට පහසුවෙන්ම ජය ගන්න පුළුවන්. ඒ නිසා අද පළවෙනි දවසේ හොඳ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවාලා මම කොහොම හරි මේ A level කඩයිම අතිසාර්ථක විදිහට ජය ගන්නවා. මම හොඳ රිසල්ට් එකක් දානවා. ඒ කැපවීම මම කරනවා කියන ඒ අදිෂ්ඨානය අද පළවෙනි දවසේ ඔයාලගේ හිත තුළ ඇති කරගන්න. මොකද මෙතන වැදගත් වෙන්නේ කැපවීම, අදිෂ්ඨානය, නිශ්චිත අරමුණක් ඔස්සේ වැඩ කිරීම. අපි ගොඩක් දරුවන්ට තියෙන ගැටලුව තමයි පුතේ අරමුණක් නැහැ. යනවා. හරි අරමුණක් නැහැ. හරි ඔය මොකක් හරි රිසල්ට් එකකට වැඩ කරනවා. එහෙම බෑ. අරමුණක් තියාගන්න මම අනිවාර්යෙන් කැම්පස් යනවා. ඒ අරමුණ තියාගෙන ඒ අරමුණට වැඩ කරන්න. පැහැදිලි නේද? ඒ නිසා මතක තියාගන්න මේ ඔයාලගේ ජීවිතේ කඩයිම් ලක්ෂ්‍ය, මේ ඔයාලගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය, මේ ඔයාලගේ ජීවිතේ අනාගතය තීරණය කරන තැන. ඒ නිසා මේක සාර්ථක කරගන්න පළවෙනි දවසේ මට දෙන්න තියෙන අවවාදය තමයි ඕක ඔයාලට. පැහැදිලි මට ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා.
පහුගිය අවුරුදු වල වගේම මම ඔයාලගේ අවුරුද්දේ ඔයාලා වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සේවා උපරිම දේ උපරිම කැපවීම මම කරනවා. ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලා. හැබැයි මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් කියන පොතේ A level විභාගය කියන්නේ දරුවන්ගේම විභාගය තමයි. හරි මේක දරුවන්ගේ කැපවීම මත තීරණය වන විභාගයක්. ගුරුවරයා කොච්චර දක්ෂ වුණත් දරුවා කැපවීමෙන් වැඩ කරන්නේ නැත්නම් කොච්චර දක්ෂ ගුරුවරයෙකුට වුණත් ඒ දරුවට හොඳ රිසල්ට් එකක් අරන් දෙන්න බෑ. ඒ නිසා පළවෙනි කාරණේ මට උපරිම කැපවීම මම දෙනවා ඔයාලා වෙනුවෙන්. හැබැයි ඔයාලගේ කැපවීම ඊට වඩා මෙතනදී වැදගත් වෙනවා. හරි. තුන්වෙනි කාරණේ විදිහට මට ওই උපදේශය අද ඔයාලට දෙන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඔය ටිකත් ඔළුවේ තියාගෙන ඔය අරමුණ ඔය අදිෂ්ඨානයත් ඔළුවේ තියාගෙන අද අපේ පළවෙනි පාඩමට මූලාරම්භය දෙමු. right. එතකොට පුතේ මම ඔයාලට මෙතනදී සිලබස් එක ලිවීමක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මම කිව්වා ඔයාලට පළවෙනි සතිය අද අපි මේ සියල්ල ඔයාලා වෙනුවෙන් නොමිලේ පවත්වන්නේ. අපි දෙවෙනි සතියේ ඉඳලා තමයි ඔයාලගෙන් පන්ති ගාස්තුවක් අය කිරීම කරන්නේ. ඒ පන්ති ගාස්තුව අය කරන දවසට ඔයාලා මේ පන්ති ගාස්තුව ගෙවන්න එන දවසට ඔයාලට පළවෙනි පාඩමට අදාළ නිබන්ධනයක් ඔයාලට මේ නැත්නම් කෘෂි විද්‍යාව විෂය නිර්දේශයක් මම ලබා දෙනවා. ඒතකොට එදාට ඔයාලට මේ තියෙන පාඩම් ටික මොනවද? ඒ පාඩමට කොච්චර කාලච්ඡේද ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද? පළවන වාරයේ තුල මම පාසල් ගුරුවරයෙක් විදිහට හැමතිස්සෙම මම උත්සාහ කරනවා ඒ වාරයට අදාළ පාඩම් ප්‍රමාණය හෝ ඒ වාරයට අදාළ පාඩම් වලටත් වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලට ආවරණය කරලා දෙන්න. ඒ නිසා මම මුලින්ම ඔයාලට ඒ වාරයට අදාළ පාඩම් ප්‍රමාණයත් එක්ක දෙනවා. ඒතර ඔයාලට පසුව නිරීක්ෂණය කරන්න පුළුවන් ඔයාලට හොයලා බලන්න පුළුවන් මේ ගුරුවරයා මේ සර් ඒ වාරයට අදාළ පාඩම් ටික ආවරණය කරනවද කියන එක. මොකද ගොඩක් ගුරුවරු මම දැකලා තියෙනවා පුතේ මුලින් හිමින් කරගෙන යනවා. ළමයිනුත් හරි ආසයි. මොකද පොඩ්ඩයි උගන්වන්නේ ගොඩක් කතා කියනවා. ළමයි ආසයි මුලින්. සගේ කතා අහන්න. හරි. හැබැයි අවසානයේදී වෙන්නේ අවසාන වාර දෙකට සමහර විට පාඩම් ලොකු ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒතකොට මොකද කරන්නේ? අර පාඩම් ටික සර් වේගෙන් කරගෙන යනවා. හරි. එතකොට ළමයාට හරියට ඒ ටික තේරෙන්නේ නැහැ. මොකද සමහර පාඩම් අවසානට තියෙන්නේ අමාරු පාඩම්. දැන් උදාහරණයකට සත්ත්ව පාලනය, කෘෂි ආර්ථික විද්‍යාව මේවා ටිකක් අමාරු පාඩම්. එතකොට මේ අමාරු පාඩම් ටික ඉක්මනින් කළොත් ඒක හරියන්නේ නැහැ. හරි. ඒ නිසා ඒ වාරයට අදාළ පාඩම් ටික ඒ වාරය තුල ඉවර කරනවා. හෝ ඒ වාරයට අදාළ පාඩම් ප්‍රමාණයටත් වඩා පාඩමක් හෝ දෙකක් ඉවර කරනවා. ඒක තමයි මගේ බලාපොරොත්තු. හැබැයි ඒ කරන්නේ කිසි දෙයක් වේගයෙන් කරලා අලට අපහැදිලි විදියට කරලා එහෙම නෙමෙයි. අපි වැඩි වැඩ ප්‍රමාණයක් කරනවා. අපේ පන්තිවල තියෙන විශේෂත්වය ඒක තමයි. අපි වැඩි වැඩ ප්‍රමාණයක් කරනවා. ඒ වැඩි වැඩ ප්‍රමාණය තුල අපිට ඉක්මනින් අපේ විෂය නිර්දේශය ආවරණය කරන්න පුළුවන්. අපි ඉක්මනින් විෂය නිර්දේශය ආවරණය කරනවා කියන්නේ අපිට අවසාන කාලයේ භාවිත කරන්න පුළුවන් පුතේ ප්‍රශ්න පත්‍ර වල උත්තර ලියන්න. මතක තියාගන්න සිලබස් එක කොච්චර ආවරණය කරගත්තත් වැඩක් නැහැ. උත්තර ලියලා පුරුදුනේ නැත්නම් ඒත් විභාගයට සාර්ථකව මුහුණ දෙන්න බෑ. පැහැදිලිද? අපි පුළුවන් තරම් ප්‍රශ්න කරන්න ඕන. ප්‍රශ්න කරලා ප්‍රශ්න රටා හඳුනා ගන්න ඕන. කොයි තැන්වලින්ද ප්‍රශ්න අහන්නේ මේ දේවල් පොතේ හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. ඒ හැමදේම අපේ පන්තිය තුල ඔයාලට කිසි අඩුවක් නැතුව අපි ලබා දීම සිද්ධ කරනවා. පැහැදිලි නේද? රයිට්. එහෙනම් අපි පළවෙනි පාඩම දැන් පටන් ගමු. රයිට්. බලමු අපිට අද අපේ පළවෙනි පාඩම විදිහට තියෙන්නේ මොකක්ද කියලා. ඔයාලා හැමෝම මම හිතනවා පොතක් අරගෙන ලෑස්ති වෙලා ඇත්තේ කියලා. මට චුට්ටක් දැන් අපි වෙනදා නම් ඉතින් සාමාන්‍ය හෝල් ක්ලාස් එකේ වෙනවා නම් මේ වෙනකොට ඔයාලගේ නම් එහෙම කතා බහ කරලා සමහරවිට කොහෙද ඉන්නේ කොහෙද ඉස්කෝලේ සමහර විට ඔය අතරතුර පළවෙනි දවසේ ගෙදර සහෝදර ඉන්නවද ඔහොම ඉතින් අපි සාමාන්‍ය යාළුවෝ විදිහට තමයි මේ පන්තිය කරගෙන යන්නේ. මොකද අපි කරන්නේ මම කරන්නේ ගොඩක් දුර ගෲප් ක්ලාස් ටයිප් එකේ පන්ති කණ්ඩායම් පන්ති මහා ලොකු ළමයි ප්‍රමාණයක් අඳවගෙන පන්ති කරන්නේ නැහැ. ඒක අපි ගොඩක් දුරට යාළුවෝ වගේ හරි කතා බහ කරලා එහෙම තමයි කරන්නේ. හැබැයි දැන් ඔයාලා ගොඩක් ඈතින් ඉන්නේ. භෞතික වශයෙන් ඔයාලා ඈතින් ඉන්නේ. හරි. මට ඔයාලව පේන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා අද එහෙම අපිට සංවාදයක් ඇති කරගන්න කොහෙත්ම හැකියාවක් නැහැ. නමුත් මම කැමතියි ඔයාලා ඔය ඉන්න ගමන් ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් chat එකේ ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම ඒවට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා.
ඒ වගේ මම දැනගන්න කැමති දැන් 4 දෙනෙක් ඉන්නවා පන්තියට සම්බන්ධ වෙලා අය කාරණේට කලින් ඔයාලගේ තව යාළුවෝ ඉන්නවා නම් පුතේ ඔන්ලයින් ක්ලාස් එක සම්බන්ධව කියන්නේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ කරගන්න පුළුවන් කෘෂි විද්‍යාව විෂය හැදෑරීමට බලාපොරොත්තු වන සම්බන්ධ කරලා දෙන්න අපේ ගෲප් එකට ඇඩ් කරලා දෙන්න කියන්නේ එයාගේ නම්බර එක එවන්න යාළුවාගේ මම ඊට පස්සේ ගෲප් එකට ඇඩ් කරන්න එයාලට කියන්න දැන් කලින් දවසේ සම්බන්ධ වෙලා නිකමට බලන්න ක්ලාස් එක හොඳයිද නැද්ද කියලා හරිද ඊළඟට මේ හැම පන්තියකම මම මේ උගන්වන දේවල් රෙකෝඩ් කරනවා මම රෙකෝඩ් කරලා මම හැම දෙයක්ම YouTube එකට දානවා ඊට පස්සුව YouTube එකේදී YouTube එකට ලොග් වෙලා මගේ YouTube channel එකක් වෙනම තියෙනවා ඒ YouTube channel එකට ගිහිල්ලා ඔයාලට මේ හැම දෙයක්ම නැවත බලලා තව ඒ යම් තැනක් තියෙනවා නම් හරියට තේරුන්නේ නැහැ වගේ හිතන ඒ දේවල් නැවත බලලා තේරුම් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා හරි එතකොට මේ දැන් යාළුවෝ ඉන්නවා නම් ක්ලාස් එකට සම්බන්ධ කරලා දෙන්න. ඊළඟට මම අහන්න ගියේ මෙතන ඉන්න ඔයාලා මොන විෂය ධාරාව හදාරන අයද ඉන්නේ? මෙතන මේ නම් තියෙනවා 4ක් තියෙනවා කියවනේ මම. 4 දෙනා මොන විෂය ධාරාවේද විෂය ධාරාවෙන්ද ඒ ලෙවල් හදාරන්නේ කියලා දැනගන්න මම කැමතියි. ඔයාලට පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න පුළුවන් මේ Zoom එක හරහාම. මට බලා ගන්න පුළුවන් ඔයාලගේ විෂය ධාරාව මොකක්ද කියන එක මම හිතනවා මෙතන බහුතරයක් ඇත්තේ සයන්ස් කරන අය වගේ මට හිතෙන විදිහට මොකද සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම වගේ මුලින්ම මේ ක්ලාස් වලට සම්බන්ධ වෙන්නේ විද්‍යා විෂය ධාරාව කරන අය කලා විෂය ධාරාව සහ තාක්ෂණ විද්‍යා විෂය ධාරාව කරන අය ටිකක් පරක්කු වෙලා එන්නේ එකක් අර යාලා විෂය තෝරගන්නවද නැද්ද කියන දෙගිඩියාවේ අවසාන මොහොත වෙනකල් ඉන්නවා සයන්ස් කරන අය කලින්ම තීරණය කරනවා කොහොමද මම සයන්ස් කරන්නේ හරි මම එතකොට ඇග්‍රි සයන්ස් කරන්නේ ඒ විදිහට කලින් තීරණය කරනවානේ එතකොට ආලමනාද කරන්න කියලා දැනගන්න ආසයි හැබැයි කවුරුත් තාම මැසේජ් එකක් එව්වේ නැහැ එහෙම කැමති නැද්ද මොනවද කරන්න කියලා කියන්නේ ඔකේ chat කියලා තියෙනවා ඒකේ chat කරන්න පුළුවන් අපිට right කනිෂ් පුතේ කනිෂ්කද කනිෂ්කාද කනිෂ්කාද girl or boy කනිෂ්කද කනිෂ්කාද boy right පස්සේ අපි වෙනම group එකේදී නේ පොඩ්ඩක් වෙනම කතා කරමු ඉස්කෝලේ කොහෙද ඒ ටික මම හිතන්නේ උඩබදුල ඉස්කෝලේද දන්නේ මට මතක තියෙන උඩබදුල ඉස්කෝලේනේ ළමයෙක් සම්බන්ධ වෙනවා කියලා කිව්වා. එයාද දන්නේ නැහැ. එතකොට අපේ තව ඉන්නවා කවිෂා කියලා කෙනෙක් ඉන්නවා. මල්ෂා කියලා කෙනෙක් ඉන්නවා. සිත්මි කියලා කෙනෙකුත් ඉන්නවා. එතකොට එයාලා කැමති නැද්ද මොන විෂය ධාරාවද කියලා මට කියන්න? right Malsha science good ඊළඟට කවිෂා කැමති නැද්ද කියන්න කවිෂායි සිත්මි right කවිෂා technology ඊළඟට සිත්මි සිත්මි science හරි balance නේ සයන්ස් දෙන්නෙක් ඉන්නවා ටෙක්නොලොජි දෙන්නෙක් ඉන්නවා හැබැයි ගර්ල්ස් බොයිස් බැලන්ස් වෙන්නේ නැහැනේ ඒක බොයි කෙනයි මම හිතන්නේ ඉතුරු තුන් දෙනාම ගර්ල්ස්ලා ඉන්නේ තමක් නැහැ තව ඔයාලගේ යාළුවෝ සම්බන්ධ කරගන්න බොහෝ විට ඊළඟ දවසේ ක්ලාස් එකේදී අනිවාර්යයෙන් සමහරට මේ ප්‍රමාණය දෙගුණයක් විතර වෙලා තියෙවි දවසින් දවස අලුතෙන් ළමයි සම්බන්ධ වෙවි තව අර රිසල්ට් ආපු නැති නිසා ළමයි පොඩ්ඩක් නේ තාචුට්ටක් ඔහෙ බල නේද පොඩ්ඩක් වැනි ඉන්නවා හරි ගැටලුවක් නේ එයාලට සම්බන්ධ වෙවි එයාලට සම්බන්ධ වෙන්න කියන්නේ මොකද මේ වීඩියෝ එක පස්සේ බලන්න පුළුවන් ඒක නිසා ප්‍රශ්නයක් නේ ඒ
මිස් වෙන පාඩම් නැත්නම් මිස් වෙන කොටස් ටික නැවත වීඩියෝ එකකින් යාලට අල්ලගන්න හැකියාව තියෙනවා. ඒක නිසා බය වෙන්න එපා. අර සාමාන්‍ය භෞතික පන්ති වල නැත්නම් හෝල් ක්ලාස් වල වගේ ඒ පාඩම මගේ හැරුණාම එහෙම ගැටලුවක් නෑ. ඇත්තටම ඔන්ලයින් වල තියෙන වාසියක් තමයි ඒ රෙකෝඩින් එක අපිට නැවත බලලා ළමයිට මේ මුල ටික නැවත අල්ලගන්න හදලා දෙන්න පුළුවන්. රයිට්. ඇති. අපි එහෙනම් පුතේ අපේ පළවෙනි පාඩමට යමු. එතකොට පළවෙනි පාඩම අපිට දීලා තියෙන්නේ එන්න මේ විදිහට නම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය. right. පළවෙනි පාඩම තියෙන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය. හරිද? හැමෝම මාතෘකාව ලියාගත්තා නේද? හරි. එතකොට මුලින්ම අපිට අර්ථ දැක්වීම් කීපයක් කතා කරන්න දෙනවා පුතේ. ගන්න මේ යටතේ අපේ පළවෙනි අනුමාතෘකාව කෘෂි කර්මය. පළවෙනි අනුමාතෘකාව ගන්න කෘෂි කර්මය. agriculture. හරි කෘෂි කර්මය agriculture. පළවෙනි අනුමාතෘකාව කෘෂි කර්මය. දැන් ඉංග්‍රීසියෙන් අපි කියනවා agriculture. හරි. දැන් අහගන්න. ତර මොකද්ද කෘෂි කර්මය කියන්නේ? දැන් අපි කෘෂි කර්මය ගත්තාම අපි දන්නවා අපේ රට තායත අතීතයේ ඉඳලා මේ කෘෂි කර්මාන්තය හා බැඳුණු ඉතිහාසයක් තියෙන රටක් නේ. එතකොට දැන් සාමාන්‍ය මුල් යුගයේ කෘෂි කර්මාන්තයට අපි නමක් දෙනවා මේ යපුන් කෘෂි කර්මාන්තය කියලා. වර්තමානයේ තියෙන කෘෂි කර්මාන්තය බොහෝ දුරට වාණිජීකරණය වෙලා තියෙන එකට අපි කියනවා වාණිජ කෘෂි කර්මාන්තයක්. හරි. අතීතයේදී යපුන් කෘෂි කර්මාන්තයක් කියන්නේ පුතේ මිනිස්සු වගා කළේ එයාලට අවශ්‍ය දේ සපයා ගන්න. කියන්නේ එයාලට කන්න ඕන දේ හොයාගන්න, හදාගන්න එයාලා වගා කළා. වර්තමානයේදී Tamanගේ අවශ්‍යතාවය සපුරා ගන්න පමණක් නෙමෙයි. බොහෝ දුරට තමන් ගන්න අස්වැන්න අලෙවි කරලා යම් මුදලක් උපයා ගන්න යම් ආදායමක් ලබා ගන්න තමයි කෘෂි කර්මාන්තය කරන්නේ. ඒතර ඒක දැන් අර කරන අපි කියන බිස්නස් එකක් විදිහට තමයි කරන්නේ. ඒක ව්‍යාපාර මට්ටමේ තමයි වර්තමානයේ කෘෂි කර්මාන්තය අපි සිද්ධ කරන්නේ. ඒ නිසා අපි කියනවා වර්තමාන කෘෂි කර්මාන්තයේ පතේ වාණිජීකරණය වෙලා තියෙනවා. හරි. ඒකත් මතක තියාගන්න. ඒතර මොකද්ද මේ කෘෂි කර්මය කියන්නේ කියන එක පිළිබඳව අපි අවබෝධයක් ගන්න ඕන. මේ කෘෂි කර්මය කරන්නේ ඇයි? ඔන්න උතන්ට අපි මුලින්ම ආවොත් පොතේ. ඇයි අපි කෘෂි කර්මාන්තය කරන්නේ? අපි දන්නවා ප්‍රධාන වශයෙන් අපේ ආහාර අවශ්‍යතාව සපුරා ගන්න. ඕකනේ අපේ ආහාර අවශ්‍යතාව අපිට අවශ්‍ය ආහාර ටික සපයා ගන්න අපි කෘෂි කර්මාන්තයේ නිරත වෙනව නේද? හරි. හැබැයි කෘෂි කර්මාන්තය කරනවා පුතේ ආහාරම විතරක් නෙමෙයි වෙන නිෂ්පාදන ලබා ගන්න. මම එක හොඳ උදාහරණයක් කියන්නම් ඔයාලට. දැන් ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තුනක් තියෙනවානේ. තේ, පොල්, රබර්. දැන් අපි රබර් වගා කරන්නේ රබර් කිරි ගන්න නේද? හැබැයි කෝ බලන්න රබර් කිරි බොන අය මෙතන ඉන්නවා. රබර් කිරි අරගෙන බොනවා. නෑනේ අපි රබර් කිරි බොන්නේ නෑනේ අපි දන්නවනේ.
දැන් ඇයි අපි රබර් කිරි ගන්නෙ? ඒකෙන් රබර් හදලා ඒ ආශ්‍රිත නොයෙකුත් නිෂ්පාදන අපි කරනවා නේද? ටයර් හදන්න නේද? මෙට්‍රස් වගේ දේවල් හදන්න හරි පාප්සි වගේ දේවල් හදන්න සමහරට ඔය අත්වැසුම් දැන් මේ දවස්වල ජනප්‍රිය නේද? පළඳනාවක් වෙලා තියෙනවා අත්වැසුම්. හරි ඒත් මේ දේවල් නිර්මාණය වෙන්නේ මොන වගේද? රබර් කිරි වලින්. ඊළඟට අපි කපු වගා කරනවා ලෝකේ. දැන් මේ අපි කපු වගා කරන්නේ කන්න නෙමෙයි පොතේ. ඇයි අපි කපු වගා කරන්නේ? ඒ පුළුන් අරගෙන ඒ වගේ අපි රෙදි නිර්මාණය කරනවා. ඒ වගේ ආහාර නොවන භෝග වර්ගයක් තියෙනවා. ආහාර නොවන වගා තියෙනවා. ඒ වගේ අපි වෙන වෙන නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම කරනවා. පැහැදිලි නේද? ඒතර ඔය සියල්ලගේම එකතුව තමයි අපි කියන්නේ කෘෂි කර්මාන්තය කියලා. ඒතර මේ කෘෂි කර්මාන්තයේ පුතේ අය අංශ දෙකක් තියෙනවා. පැහැදිලිද? දැන් මම මෙහෙම කියන්නම්. දැන් අපි විවගා කරනවා. හරි? එක එකක්. විවගා කරන ප්‍රධාන වශයෙන් සහල් අරගෙන අපිට ආහාර පිණිස. හරි? ඊට පස්සේ අපි හරක් ඇති කරනවා. එතකොට අපිට එළ කිරි හම්බ වෙනවනේ. කිරි හම්බ වෙනවා. ඒත් අපි ආහාරයක් පිණිස. එහෙනම් ආහාර පිණිස අපි ශාක වගා කරනවා. ඒ වගේම සත්තු ඇති කිරීමක් කරනවා. එහෙනම් කෘෂි කර්මාන්තයේ ආයංශ දෙකකට බෙදා ගන්න පුළුවන්. භෝග වගාව අනිත් පැත්තෙන් අපි කියනවා සත්ත්ව පාලනය කියලා. පැහැදිලිද? භෝග වගාවක් තියෙනවා සත්ත්ව පාලනයක් තියෙනවා. හරි. ඒතර භෝග වගාව තියෙනවා. ආහාර ගන්නක් තියෙනවා. ආහාරමය නොවන නිෂ්පාදන ගන්නක් තියෙනවා. උදාහරණ කලින් කිව්වනේ. සත්ත්ව පාලනයේ තියෙනවා හැමම. දැන් උදාහරණයකට අපි බැටළු ඇති කරනවා. පළ දන්නවද? අපි ලෝකේ ලංකාවේ නුවරඑළිය පැත්තේ යම් ප්‍රමාණයක් ඉන්නවා. සල වශයෙන් ඇති කරනවා. ලෝකයේ ඔය ශීත කලාපයේ රටවල නිව්සීලන්ත වල ඕස්ට්‍රේලියාව වල එහෙම මේ බැටළු පාලනය හරි ජනප්‍රියයි. ඇයිද මේ බැටළු ඇති කරන්න ප්‍රධාන වශයෙන් උන්ගේ ලොම් ගන්න. හැබැයි අපි කවුරුත් මේ ලොම් අරගෙන බොම්බයි මුටයි වගේ කන්නේ පුතේ. හරිද? ලොම් අරගෙන බොම්බයි මුටයි වගේ කන්නේ. ඇයි අපි මේ ලොම් ගන්නෙ? ඇඳුම් නිෂ්පාදනය කරන්නනේ. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය සමස්තයට දරුවනේ අපි කියනවා කෘෂි කර්මය කියලා. පැහැදිලිද? right. එහෙනම් අපි කෘෂි කර්මය කියන්නේ මොකක්ද කියලා දැන් අර්ථ දැක්වීම සටහන් කරගමු. ලියන්න පුතේ මේ විදිහට. ලියන්න මේ විදිහට. ආහාර සඳහා හෝ ආහාර සඳහා හෝ ආහාර සඳහා හෝ ආහාර සඳහා හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා වෙනත් අවශ්‍යතාවක් සඳහා වෙනත් අවශ්‍යතාවක් සඳහා වෙනත් අවශ්‍යතාවක් සඳහා හෝ ආර්ථිකමය ප්‍රතිලාභයක් සඳහා ආර්ථිකමය ප්‍රතිලාභයක් සඳහා ආර්ථිකමය ප්‍රතිලාභයක් සඳහා ආර්ථිකමය ප්‍රතිලාභයක් සඳහා භෝග වගා කිරීම හා 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 සත්ත්ව පාලනයේ යෙදීමේ සත්ත්ව පාලනයේ යෙදීමේ සත්ත්ව පාලනයේ යෙදීමේ සත්ත්ව පාලනයේ යෙදීමේ කලාව හා විද්‍යාව කලාව හා විද්‍යාව කලාව හා විද්‍යාව කලාව හා විද්‍යාව කෘෂි කර්මාන්තය ලෙස හැඳින්වේ. කෘෂි කර්මාන්තය ලෙස හැඳින්වේ.
කෘෂිකර්මාන්තය ලෙස හැඳින්වේ. පැහැදිලිද? ඔන්න කෘෂිකර්මය නැත්නම් කෘෂිකර්මාන්තය කියන්නේ මොකක්ද? හරි. මම තව එකපාරක් කියනවා. ඔයාලත් මාත් එක්ක සම්බන්ධ වෙලා කියන්න. හරි. හිතින් හරි කමක් නැහැ. ගෙදර අයට ඇහුනොත් නේද? ලැජ්ජයි වගේනේ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ලැජ්ජාවක් නැත්නම් කියන්න යන්න මාත් එක්ක හයියෙන් කියන සද්ද දාලා. අහල පහලට ඇහුනත් කමක් නැහැ. හරි. කොහොමද පටන් ගන්නෙ? ආහාර සඳහා හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා හෝ ආර්ථිකමය ප්‍රතිලාභයක් සඳහා භෝග වගා කිරීම හා සතු පාලනයේ යෙදීමේ කලාව හා විද්‍යාව. අපි කියනවා පුතේ මොකක් කියලාද? කෘෂිකර්මාන්තය කියලා. පැහැදිලි නේද? right. ඊළඟට දැන් අපි විෂය නම ගත්තොත් මේක කෘෂිකර්මාන්තය නැත්නම් කෘෂිකර්මය කියලා නෙමෙයි කියන්නේ. ගොඩක් අය මම දැකලා තියෙනවා පොත්වල නමක් ලියනවා කෘෂිකර්මය කියලා ලියන්නේ පරියක් ඇත්තයි වගේ පුතේ. හරි කෘෂිකර්මය කියලා ලියන්න එපා. අපි කෘෂිකර්මය නෙමෙයි අපේ විෂය නම. ඒකත් මම පැහැදිලිව අද පළවෙනි දවස් නිසා කියනවා. කිසිම තැනක කෘෂිකර්මය කියලා ලියන්න එපා ඔයාලගේ විෂය. මොකක්ද අපේ විෂය? කෘෂි විද්‍යාව නැත්නම් කෘෂි කාර්මික විද්‍යාව, agricultural science. හරි. agriculture නෙමෙයි ඉංග්‍රීසියෙන් හරි වචනේ පාවිච්චි කරන්න. agriculture නෙමෙයි. agriculture කියන්නේ කෘෂිකර්මය. අපි ඉගෙන ගන්න agricultural science. කෘෂි කාර්මික විද්‍යාව. වචනය පවා සබ්ජෙක්ට් එකේ නම පවා හරියට පාවිච්චි කරනවා. මම දැකලා තියෙන අපේ සමහර ගුරුවරු පවා පොතේ මම හිතන්නේ නොදැනුවත්කම නෙමෙයි වැඩි හිතන්නේ නැහැ. වැඩි නොහිත සමහර යාළුවගේ ටියුට් එකේ ගහනවා ඇග්‍රිකල්චර් කියලා. කෘෂිකර්මය කියලා ගහනවා. වැරදි. එහෙම ගහන්න බෑ. අපි ඉගෙන ගන්නේ අපි මේක විද්‍යාවක්. අපි මෙතන කතා කරන්නේ කෘෂිකර්මාන්තය හා බැඳුණු සයන්ටිෆික් බේස් එක විද්‍යාත්මක පදනම ගැන තමයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ කෘෂිකර්මය ගැන. කෘෂිකර්මය ගැන අපි කතා කරන්න ඕනේ කෘෂිකර්මය ගැන ගොඩක් අය දන්නවා පුතේ. මම කියවනේ අපි අවුරුදු 2500කට එහා ඉඳලා ගොඩක් දුරට කෘෂිකර්මය කරගෙන ආපු රටක්. හරි. ඒක නිසා කෘෂිකර්මය ගැන අපිට කතා කරන්න දෙන්නේ ඒක අපේ ගමේ ඉන්න මාමලා නැන්දලා ආච්චිලා සීයලා හැමෝම කෘෂිකර්මය ගැන දන්නවා. අපි ඉගෙන ගන්න මතක තියාගන්න කෘෂි විද්‍යාව. ඒ නමින්ම ඒකට ඒ નિયમિત තැන දෙන්න. නැත්නම් මොකද මේ ගොඩක් අය හිතනවා කෘෂිකර්මයේ විෂයයකට ඉගෙන ගන්න අවශ්‍යද? හරි මම කියනවා කෘෂිකර්මයේ විෂයයකට ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි කෘෂි විද්‍යාව අපි විෂයක් විදිහට හදාරන්න ඕන. හරි. මෙතන අපි කතා කරන්නේ කෘෂිකර්මය කියලා කියන්නේ හුදෙක් මේ ගහක් හිටවන විදිහ නෙමෙයි. ඒ ගහක් හිටවනකොට හරියට හිටවන්නේ කොහොමද? හරි. ඒ හිටවන ගහ හොඳින් වර්ධනය කරගන්න මොනවද අපි කරන්න ඕනේ? නැතුව මේ ගහක් හිටවනවා කියන්නේ කෘෂි විද්‍යාව නෙමෙයි. මම දන්නවා. මම පිළිගන්නවා. දැන් මේක මේ ගොඩක් අපේ දරුවෝ මේ කෘෂි විද්‍යාව විෂය අතාරින්න හේතුවක් කරගෙන තියෙනවා. මේ සමහර අය කියන දේවල් ඉවස ගන්න බැහැ. ඉතින් ඔය කෘෂිකර්මය කරලා වැඩක් තියනවාද? හරි. අපේ ගමේ මාමලාටත් පුළුවන් නේ කෘෂිකර්මය කරන්න. අපිටත් පුළුවන් ඉතින් ගහක් හිටවන්න. හරි. ඇත්ත. මම ආයෙ කියනවා ඇත්ත. හරි. ඒ කෘෂිකර්මය පුතේ අපි ඉගෙන ගන්න කෘෂි විද්‍යාව. හරි. අපි ඉගෙන ගන්න කෘෂි විද්‍යාව. අපි ඉගෙන ගන්නේ භෝගයක් හරියට හිටවන විදිය, ඒක වර්ධනයට බලපාන විද්‍යාත්මක සාධක. හරි. ඊට පස්සේ සතෙක් හරියට ඇති කරගන්න විදිය, සතෙකුට හරියට ආහාර දෙන විදිය. හරි. අපි කතා කරන්නේ අන්නේ විද්‍යාත්මක දේවල් සම්බන්ධව. ඒ නිසා මතක තියාගන්න විෂය නම හරියට ලියන්න, විෂය නම හරියට පාවිච්චි කරන්න. අපි කතා කරන්නේ කෘෂි විද්‍යාව, කෘෂිකර්මය නෙමේ, ඇග්‍රිකල්චර් නෙමේ, ඇග්‍රිකල්චරල් සයන්ස් නැත්තම් කෙටියෙන් අපි කියනවා ඇග්‍රි සයන්ස් කියලා. එතන ඉඳලම අපි නිවැරදිව මේ දේ ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. right. ඊළඟට දැන් අපි මේ කතා කළේ එතකොට කෘෂිකර්මය කියන එකනේ පුතේ. ඊළඟට අපි බලමු කෘෂි විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක. හරිද? ගන්න එහෙනම් මාතෘකාව කෘෂි විද්‍යාව. කෘෂි විද්‍යාව. agricultural science. කෘෂි විද්‍යාව agricultural science.
හරි. එතකොට මොකද්ද පුතේ කෘෂි විද්‍යාව කියන්නේ? අපි කෘෂි කර්මය කියන්නේ නැත්නම් කෘෂි කර්මාන්තය කියන්නේ මොකද්ද කියන එක බැලුවා. ඊළඟට දැන් අපි එනවා කෘෂි විද්‍යාව. එතන මම කිව්වා මෙන්න මේ කියන කෘෂි කර්මාන්තයේ විද්‍යාත්මක පසුබිම තමයි පුතේ අපි මෙතනදී කතා කරන්නේ. හරි. ඒතර විද්‍යාව ගත්තාම විද්‍යාවෙත් ආකාර දෙකක් තියෙනවා කියනවා. පැහැදිලිද? මොනවද විද්‍යාවේ ආකාර දෙක? හරි. විද්‍යාවෙත් ආකාර දෙකක් තියෙනවා. එකක් අපි කියනවා පුතේ शुद्ध विद्याव शुद्ध विद्याव प्योर साइंस हरी शुद्ध विद्याव අපි කියනවා प्योर साइंस කියලා. ඊළඟට විද්‍යාවේ තව ආකාරයක් තියෙනවා. ඒකට අපි කියන්නේ ව්‍යවහාරික විද්‍යාව. හරි ව්‍යවහාරික විද්‍යාව. व्यवहारिक विद्याव इंग्लिश के नाम पे अप्लाइड साइंस තේරෙනවද? හරි විද්‍යා ව්‍යාකාර දෙකයි පුතේ. මොනවද විද්‍යා ව්‍යාකාර දෙක? शुद्ध විද්‍යාව කියලා කියන එකක් අනිකට අපි කියනවා ව්‍යවහාරික විද්‍යාව කියලා. හරි එතකොට කෘෂි විද්‍යාව කියන්නේ පුතේ කෘෂි විද්‍යාව කියන්නේ මෙන්න මේ කෘෂි කර්මාන්තය හා බැඳුණු शुद्ध විද්‍යාව හා ව්‍යවහාරික විද්‍යාව. හරි පැහැදිලිද? මම අර කලින් සරලව කිව්වේ කෘෂි කර්මාන්තයට පසුබිම් වන විද්‍යාත්මක මූලධර්ම නැත්නම් ඒ විද්‍යාත්මක පසුබිම තමයි කෘෂි විද්‍යාව කියන්නේ. ඒක ටිකක් අර අපි තව ටිකක් විස්තර කරනවා. විද්‍යාවෙත් ආකාර දෙකක් තියෙනවා. शुद्ध විද්‍යාව ව්‍යවහාරික විද්‍යාව. එනම් කෘෂි කර්මාන්තය හා බැඳුණු शुद्ध විද්‍යාවෙත් ව්‍යවහාරික විද්‍යාවෙත් එකතුවට අපි කියනවා මොකක් කියලාද? කෘෂි විද්‍යාව කියලා. පැහැදිලිද? හරි කෘෂි කර්මාන්තය හා බැඳුණු शुद्ध විද්‍යාවෙත් ව්‍යවහාරික විද්‍යාවෙත් දෙකේම එකතුවට කියනවා අපි කෘෂි විද්‍යාව කියලා. ඒතර මොකද්ද शुद्ध විද්‍යාවක් කියන්නේ? शुद्ध විද්‍යාවක් කියන්නේ දැන් අපි ගොඩක් දුරට අපි කරන්නේ ওই शुद्ध විද්‍යාව. හරිද? පන්ති කාමරයක් තුළ වෙන්නේ බොහෝ දුරට शुद्ध විද්‍යාව. ඇයි මම එහෙම කියන්නේ? शुद्ध විද්‍යාවේදී අපි කරන්නේ පුතේ න්‍යායාත්මක කරුණු අධ්‍යයනය කිරීමක් විතරයි. හරි අපි තියරි එක ඉගෙන ගන්නවා. උදාහරණයක් විදිහට මම එහෙම කියන්නේ අපේ ඇක්ටිව් වලටම සම්බන්ධ දෙයක් කියනවා. දැන් මම ඔයාලට ඉස්සරහට කියලා දෙනවා. හරියට බද්ධයක් කරන විදිය. මෙන්න මෙහෙමයි ළමයි අපි හරියට ග්‍රාහකයා අරගන්න ඕනේ. හරියට අනුචය අරගන්න ඕනේ. ග්‍රාහකයේ සහ අනුචයේ මේ විදිහට හරියට කැපුම් දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට එකට සම්බන්ධ කරලා මෙහෙම බද්ධ පටි වලින් වෙලන්න ඕන. එහෙම කියලා දෙනවා. ඔයාලත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. හරි ෂෝයිනේ. හරි නියමයි හරි ලේසි. ඔයාලත් එහෙම අහගෙන ඉන්නවා. ඒතර ඒ කරන්නේ අපි शुद्ध විද්‍යාව ඒකට කියන්නේ शुद्ध විද්‍යාව. අපි න්‍යායාත්මක දේ ඉගෙන ගන්නවා. තියරි එක ඉගෙන ගන්නවා. හරි ඒක शुद्ध විද්‍යාව. එතන මොකද ව්‍යවහාරික විද්‍යාව කියන්නේ? අන්න අර शुद्ध විද්‍යාවේදී ඔයාලා ඉගෙනගත්ත දේ පුතේ ගිහිල්ලා ප්‍රායෝගිකව අත්හදා බැලීමක් කරනවා නම් ඒකට අපි කියනවා ව්‍යවහාරික විද්‍යාව. ඒ කියන්නේ මම පාලව එළියට එක්ක යනවා. ඉස්කෝලේ හිතන්න වද ගහක් තියෙන තැනට එක්ක යනවා. වද ගහ ගාවට එක ගිහිල්ලා ඔයාලට බද්ද පිහියක් හරි මොන හරි වෙන කැපුම් තලයකොත් දීලා හරි ළමයි මෙන්න මෙහෙමයි අපි බද්දයක් කරන්න රයිට් බලන්න මෙන්න මේ විදිහේ ග්‍රාහකයක් තෝරගන්න දැන් හැමෝම රයිට් දැන් මෙන්න මේ විදිහේ අනුචයක් තෝරගන්න ඕන ඔයාලා හරි දැන් මේ විදිහට ඔය දෙන්නගේ කැපුම් යොදන්න දැන් ඔයාලා මේ හැමදේම පියවරෙන් පියවර මොකද කරන්නේ කරනවා කරලා ඒ ප්‍රායෝගික අත්දැකීමත් ඔයාලා අත්විඳිනවා අන්න ඒකට කියන අපතේ මොකක් කියලාද ව්‍යවහාරික විද්‍යාව. එතකොට කෘෂි විද්‍යාව කියන්නේ ඔන්න ඔය දෙකේම එකතුව. ඒ කියන්නේ අර පන්ති කාමරයට විතරක් ගොනු වෙලා පන්ති කාමරය තුල විතරක් ඉඳගෙන මේකේ න්‍යායාත්මක දැනුම ගත්තා කියලා වැඩක් නෑ පුතේ. හරි. ඒ කියන්නේ ඔයාලා බද්ධ කිරීම ගැන කොච්චර හොඳට ඉගෙන ගත්තත් ඒකේ ප්‍රයෝජනය ලැබෙන්න නම් අපි එළියට ගිහිල්ලා ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඒ අපේ දැනුම පුතේ යොදවන්නම වෙනවා. නේද? ඒ දැනුම යොදවන්නම වෙනවා. එහෙම නැත්නම් ඒක නිකම්ම අපේ ඔලු ගෙඩිය ඇතුලේ තියෙන දැනුමක් විතරයි. හරි. ඒ දැනුමෙන් ප්‍රයෝජනය ගන්න නම්
ඒක ප්‍රායෝගිකව භාවිත කරන්න වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ කෘෂි විද්‍යාව කියන්නේ ශුද්ධ විද්‍යාවේ විවහාරික විද්‍යාවේ එකතුවක් කියලා. පැහැදිලි නේද? රයිට්. එහෙනම් අපි කෘෂි විද්‍යාව කියන්නේ මොකද්ද? ශුද්ධ විද්‍යාව කියන්නේ මොකද්ද? විවහාරික විද්‍යාව කියන්නේ මොකද්ද? ඒ කාරණා ටික ඔක්කොම දැන් සටහනක් දාගමු. රයිට්. පටන් ගන්න. කෘෂි විද්‍යාව කියන්නේ මොකද්ද කියලා ලියමු අපි. යටින් ලියන්න මේ විදිහට කෘෂිකර්මාන්තයට පදනම් වන කෘෂිකර්මාන්තයට පදනම් වන ශුද්ධ හා විවහාරික විද්‍යාවල එකතුවක් ලෙස කෘෂි විද්‍යාව හැඳින්වේ. ඊපස්සේ අලුත් රූලකට එන්න. අලුත් රූලකට ඇවිල්ලා ලියන්න. එනම් මෙහිදී කෘෂිකර්මාන්තයේ විද්‍යාත්මක පදනම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි. right. ඊළඟට ගන්න පුතේ නැවත අනුමාත්‍රකාවක්. ඒ අනුමාත්‍රකාව ශුද්ධ විද්‍යාව යටතේ එන මාත්‍රකාවක් විදිහට ගන්නවා නම් වඩා හොඳයි. ශුද්ධ විද්‍යාවේ යටතේ අනුමාත්‍රකාවක් විදිහට අරගන්න. කෘෂි විද්‍යාව යටතේ අනුමාත්‍රකාවක් විදිහට අරගන්න ශුද්ධ විද්‍යාව. හරි. මෙයා යටතේ අනුමාත්‍රකාවක් විදිහට අරගන්න ශුද්ධ විද්‍යාව. හරි නේද? ඉංග්‍රීසි වචනයත් අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් ඔයාලට. pure science. හරි. අර්ථ දැක්වීම යටින් ලියමු. මූලික සිද්ධාන්ත මත පදනම්ව පමණක් මූලික සිද්ධාන්ත මත පදනම්ව පමණක් සිදු කරන අධ්‍යයනයක් වන අතර ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ අවධානයක් යොමු නොකරයි.
යොමු නොකරයි. අවධානයක් යොමු නොකරයි. right. ඊළඟට ගන්න ව්‍යවහාරික විද්‍යාව කියලා අනුමාතෘකාවක්. ව්‍යවහාරික විද්‍යාව හරි. පොතේ යට ඉංග්‍රීසි වචනේත් ලියා ගන්න ඕන නම් applied science APPLIED applied මේක D අකුර පොතේ D applied science science දන්නවනේ ලියන්න applied හරි. යටින් ලියන්න මේ විදිහට शुद्ध विद्यावेदी शुद्ध विद्यावेदी शुद्ध विद्यावेदी शुद्ध विद्यावेदी යොදාගනු ලැබූ සොරි චුට්ටක් හදාගන්න එතන शुद्ध විද්‍යාවේදී සොයාගනු ලැබූ යොදාගනු නෙමෙයි शुद्ध විද්‍යාවේදී සොයාගනු ලැබූ දැනුම යොදාගෙන शुद्ध විද්‍යාවේදී සොයාගනු ලැබූ දැනුම යොදාගෙන ඒවා ප්‍රායෝගිකව භාවිත කිරීම හා සම්බන්ධ විද්‍යාව ව්‍යවහාරික විද්‍යාව ලෙස හැඳින්වේ. හරි අපි පොඩි උදාහරණයකුත් ඔකට ලියාගමු තව ටිකක් පැහැදිලි වෙන්න ලියන්න පොතේ උදාහරණ කියලා යටින් උදාහරණ කියලා ලියන්න හරි ව්‍යවහාරික විද්‍යාවට උදාහරණයක් විදිහට ස්වභාවයේ පවතින ලියන්න ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය පිළිබඳ රසායන විද්‍යාවේදී අධ්‍යයනය කරන අතර කෘෂිකර්මාන්තයේදී ඒවා මගින් පොහොර නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ
තමයි ලියන්නේ. ඒවා මගින් පොහොර නිෂ්පාදනය කරයි. එහෙම ලියන්නේ. ඒවා මගින් පොහොර නිෂ්පාදනය කරයි. ඒවා මගින් පොහොර නිෂ්පාදනය කරයි. හරි. ඔන්න ශුද්ධ විද්‍යාවක් ශුද්ධ විද්‍යාවේදී හදාරන දැනුම විවහාරික විද්‍යාවක් විදිහට භාවිත කරන අවස්ථාවක් වතේ. පැහැදිලිද? එතකොට ඔතන කියන්නේ ඔයාලා දන්නවා දැන් අපි ආවර්තිතාවක් ගොහින් පිළිබඳව යම් ප්‍රමාණයකට අධ්‍යයනය කළා පොඩි පන්ති වලින් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒතර දැන් ආසන්නව බහුලව මේ ස්වභාවයේ හමුවන මූලද්‍රව්‍ය 100ක් විතර දැන්ට හොයාගෙන 100ට වඩා තියෙන 118ක් මම හිතන්නේ තියෙනවා. ඒ 118න් මේ සමහර ඒවා ස්වභාවයේ දිගුකල් පවතින්නේ නැහැ. ඒවා ඉක්මනින් විනාශ වෙලා යනවා කියලා අපි කියනවා. ඒතර සාමාන්‍ය ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය 100ක් විතර තියෙනවා කියලා තමයි අපි රසායන විද්‍යාවේදී කියන්නේ. හරි. එතකොට ඔය මූලද්‍රව්‍ය 100 පිළිබඳව අධ්‍යයනය කරන එක තමයි රසායන විද්‍යාවේදී කරන්නේ. දැන් මෙතන අපේ කෙමිස්ට්‍රි කරන ළමයි ඉන්නවා, දරුවෝ ඉන්නවා. ඒතර යාලට සිද්ධ වෙනවා මේ මූලද්‍රව්‍ය නේ. S ගොනුව, P ගොනුව, D ගොනුව ඔහොම තියෙනවානේ. ගොනු ටිකක් තියෙනවා යාවත්ත වගුව තුල. ඉතින් ඒවා පිළිබඳව හදාරන්න යාලට සිද්ධ වෙනවා. මේ එක මූලද්‍රව්‍ය වල ගුණාංග අනම්මන ඔක්කොම හදාරන්න වෙනවා. ඒ පුතේ රසායන විද්‍යාව. හැබැයි ඔක කොච්චර හදාarලා තියාගත්තත් වැඩක් නෑ. කොහේ හරි තැනක මේක අපි ඇප්ලයි කරන්නේ නැත්නම්, කොහේ හරි තැනකට මේක යොදවන්නේ නැත්නම්. හරි. අන්න යොදවන එක තැනක් තමයි කෘෂි කර්මාන්තයේදී පොහොර නිෂ්පාදනය කරන්න අපි මේක යොදා ගන්නවා. අර මූලද්‍රව්‍ය පිළිබඳව රසායන විද්‍යාවේදී හදාරපු දැනුම, ලබාගත් දැනුම පොතේ අපි කොතෙන්ද යොදවනවා කියන්නේ කෘෂි කර්මාන්තයේදී පොහොර නිෂ්පාදනයට යොදවනවා. එන රසායන විද්‍යාව කියන්නේ ඇත්තටම එතන කරන්නේ ශුද්ධ විද්‍යාවක්. හරි. එතනින් ගන්න දැනුම කෘෂි කර්මාන්තයේදී අපි ප්‍රායෝගිකව භාවිත කරනවා. ඒ නිසා කෘෂි කර්මාන්තය කියන්නේ ඇත්තටම විවහාරික විද්‍යාවක්. හරි. අපි කරන්නේ පොහොර හදනවා මෙතන. අර දැනුම අරගෙන පොහොර හදනවා. පැහැදිලිද? එහෙනම් කෘෂි කර්මාන්තය කියන්නේ ඔන්න විවහාරික විද්‍යාවක් කියලා අපිට එතනින් පැහැදිලි කරන්න පුළුවන්. තව තියෙනවා. හරි තව ඕන තරම් කියන්න පුළුවන්. දැන් අපි ජීව විද්‍යාව කියන විෂයේදී පුතේ ශාකවල නොයෙකුත් ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කරනවා. හරි ජීව විද්‍යාවේදී ශාකවල පවතින නොයෙකුත් ලක්ෂණ පිළිබඳව අපි අධ්‍යයනය කිරීම කරනවා. හැබැයි එහෙම කොච්චර අධ්‍යයනය කළා තියාගත්තත් වැඩක් නැහැ. ඒව කොහේ හරි තැනක භාවිත කරන්න නැත්තම්. අන්න අපිට පුළුවන් කෘෂි කර්මාන්තයේදී ශාක අභිජනන ක්‍රම භාවිත කරලා මේ ශාක වැඩි දියුණු කරලා හරි ඉහළ අස්වනු තියෙන අස්වැන්නේ ගුණාත්මක වැඩි අලුත් ප්‍රභේද හදන්න පුළුවන්. ඒතර ඒක තමයි භාවිතය එහෙනම්. පැහැදිලිද? දැන් අපි ඉංජිනේරු විද්‍යාවේදී නොයෙකුත් දැනුම් ලබා ගන්නවා. හරි? නොයෙකුත් දේවල් පිළිබඳව දැනුම ලබා ගන්නවා. හැබැයි ඒක අපි භාවිත කරන්න ඕනේ කොහේ හරි. හරි? කොහේ හරි තැනක භාවිත කරන්න ඕන. එනයි භාවිත කරන තැනක් අපිට කියන්න පුළුවන් ඔන්න මෙහෙම. අපිට පුළුවන් පසුබස්තුණු තාක්ෂණයේදී භාවිත කරන්න. හරි? අපිට පුළුවන් ගොවිපළ යන්ත්‍ර නිර්මාණයේදී භාවිත කරන්න. ඒතර මේ හැම දෙයක්ම අයිති වෙන්නේ පහටද? කෘෂි කර්මාන්තයට කියලා අපි කියනවා. නැත්නම් කෘෂි විද්‍යාවට කියලා අපි කියනවා. එහෙනම් මම හිතනවා ඔයාලට මේ ශුද්ධ විද්‍යාව කියන්නේ මොකක්ද? විවහාරික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් උදාහරණ සහිතව කාට හරි කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් ඔයාලා අහන්නකෝ. දැන් ඔයාලා මේ දේවල් හරියටම ඉගෙන ගත්තද කියලා. හරි ඔයාලා මේ දේවල් පොතේ හරියට ග්‍රහණය කරගත්තද කියලා. හරියට ග්‍රහණය කරගත්තද කියලා තේරුම් ගන්න ඔයාලටම කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔයාලට මේ දේ තව කෙනෙකුට හරියට ලස්සනට කියලා දෙන්න පුළුවන් නම් උදාහරණ සහිතව තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් අන්න ඔයාලට මේක හරියටම ඔළුවට ගිහිල්ලා. එහෙනම් ඔයාලට දැන් අද මේ ක්ලාස් එක ඉවරනකොට ඔයාලට හැකියාව තියෙනුනේ තව කෙනෙකුට ඔයාලගේ යාළුවෙකුට වෙන්න පුළුවන්. නංගියෙකුට මල්ලියෙකුට වෙන්න පුළුවන්. එයාලට කියලා දෙන්න පුළුවන් වෙනුනේ. රයිට්. කෘෂි කර්මාන්තය කියන්නේ මේකයි නංගි මල්ලි. කෘෂි විද්‍යාව කියන්නේ නංගි මල්ලි මේකයි. හරි. ඊළඟ කෘෂි විද්‍යාවේ මෙහෙම විද්‍යාත්මක පැති දෙකක් ගැන අපි කතා කරනවා. හැබැයි කෘෂි විද්‍යාව කියලා කියන්නේ ශුද්ධ විද්‍යාවට වඩා විවහාරික විද්‍යාවට බර පැත්තක් කියලා ඔන්න තව උදාහරණයකුත් දීලා ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එහෙම දෙන්න පුළුවන් නම් ඔයාලට පැහැදිලි කරලා අන්න ඔයාලා හරියට ඔළුවට ග්‍රහණය කරගෙන තියෙන්නේ. හරි? ඒ මට්ටමට ඔයාලා මේ ක්ලාස් එකෙන් පස්සේ ඔයාලා මේ මට්ටමේ ඉන්න ඕන. ඒකයි මගේ නම් මතය.
පැහැදිලිද? right. එහෙනම් ඔන්න පුතේ අපි කෘෂි කර්මාන්තය කියන්නේ මොකක්ද කියලා කතා කළා. කෘෂි විද්‍යාව කියන්නේ මොකක්ද කියලා කතා කළා. ඊළඟට ශුද්ධ විද්‍යාව කියන්නේ මොකක්ද කියලා කතා කළා. ව්‍යවහාරික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා කතා කළා. ඒ දෙකට ශුද්ධ විද්‍යාවටයි ව්‍යවහාරික විද්‍යාවටයි අපි උදාහරණයකුත් එතන සටහන් කරගත්තා. දැන් මේ කාරණා ටික ඔයාලට මම හිතනවා පැහැදිලි ඇති, ගැටලුවක් නැතුව ඇති කියලා. right. ඊළඟට අපිට තියෙනවා මාතෘකාවක් ලියාගමු. කෘෂි විද්‍යාවට තාක්ෂණය යොදා ගැනීම. හරි? ලියන්න පුතේ මාතෘකාව. කෘෂි විද්‍යාවට තාක්ෂණය යොදා ගැනීම. කෘෂි විද්‍යාවට තාක්ෂණය යොදා ගැනීම. කෘෂි විද්‍යාවට තාක්ෂණය යොදා ගැනීම. හරි. දැන් මෙහෙමයි උතන කතන්දරේ. දැන් මම ඔයාලට කිව්වා ශුද්ධ විද්‍යාව තියෙනවා. ඒකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න නම් අපි ඒක ප්‍රායෝගිකව භාවිත කරන්න ඕන පුතේ. ඒ ප්‍රායෝගිකව භාවිත කරන එකට තමයි අපි කියන්නේ ව්‍යවහාරික විද්‍යාව කියලා. එතකොට මෙන්න මේ කියන ශුද්ධ විද්‍යාව කියන්නේ පුතේ හරියට අපි මෙහෙම හිතුවොත් මේ ගංගාවක් තියෙනවා. හරි. ලොකු ගංගාවක් තියෙනවා. ඒ ගංගාවේ එක යූරක් තමයි ශුද්ධ විද්‍යාව. ඒ ගංගාවෙම අනිත් යූර තමයි පුතේ ව්‍යවහාරික විද්‍යාව කියන්නේ. තේරෙනවද? ගංගාවක යූරු දෙක වගේ. හරි. එතකොට ඔන්න ඔය ශුද්ධ විද්‍යාව කියන යූරත් ව්‍යවහාරික විද්‍යාව කියන යූරත් සම්බන්ධ කරන පාලමක් තියෙනවා කියලා හිතන්නකෝ. ශුද්ධ විද්‍යාව කියන යූරත් ව්‍යවහාරික විද්‍යාව කියන යූරත් සම්බන්ධ කරන පාලමක් තියෙනවා. අන්නේ පාලම තමයි අපි කියන්නේ තාක්ෂණය කියන්නේ. පැහැදිලිද? ශුද්ධ විද්‍යාවත් ව්‍යවහාරික විද්‍යාවත් සම්බන්ධ කරන යාකරන පාලමක් වගේ එකක් තමයි තාක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ අර ශුද්ධ විද්‍යාවේදී අපි ඉගෙනගත්ත දේ ප්‍රායෝගිකව යොදා ගන්න නම් එතෙන්ට එන්න ඕන මොකද්ද? තාක්ෂණය එන්න ඕන. තාක්ෂණය යොදාගෙන තමයි අපිට ඒක ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන් කියලා අපි කියන්නේ. පැහැදිලිද දැන්? උදාහරණයක් විදිහට මම කිව්වා අපි රසායන විද්‍යාවේදී මූලද්‍රව්‍ය පිළිබඳව ඉගෙන ගන්නවා. අපි ඒව භාවිත කරලා පොහොර හදනවා. හරි. එතකොට මේ මූලද්‍රව්‍ය පිළිබඳව තියෙන දැනුම අවසානයේ පොහොර බවට පත් වෙන්න ওই දෙක අතරට අන්න කවුද එන්න ඕනේ? තාක්ෂණය කියන එක එන්න ඕන. පැහැදිලිද? ඊළඟට තව අපි කිව්වා ඉංජිනේරු විද්‍යාවේදී අපි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මේ මූලධර්ම හදාරනවා. අපිට පුළුවන් කෘෂි විද්‍යාවේදී ඒ දැනුම භාවිත කරලා ගොවිපළ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කරන්න. හැබැයි ඔය දෙක අතරට අනිවාර්යයෙන් මොකද්ද සම්බන්ධ වෙන්න ඕනේ? තාක්ෂණය සම්බන්ධ වෙන්න ඕන. එහෙනම් මම හිතනවා දැන් ඔයාලට තාක්ෂණය කියන එක කොතනදීද අපිට වැදගත් වෙන්නේ කියන එක පිළිබඳව ඔයාලට අවබෝධයක් තියෙනවා. හරි. සරලව නැවත කිව්වොත් ශුද්ධ විද්‍යාව ව්‍යවහාරික විද්‍යාව බවට පත් කරන්න කවුද අවශ්‍ය වෙන්නේ? ඒ අතරට එන්න ඕන පුතේ තාක්ෂණය. එතකොට මේ තාක්ෂණය යෝග්‍ය පරිදි භාවිත කළොත් මතක තියාගන්න අපිට කෘෂි කර්මාන්තයේ කෘෂි විද්‍යාවේ ඵලදායීතාව වැඩි කරන්න පුළුවන්. හැබැයි දරුවනේ මතක තියාගන්න වර්තමානයේ වෙනකොට මම අතන වචනයක් දැම්මා මේ තාක්ෂණය යෝග්‍ය ලෙස භාවිත කළොත් කියලා. හැබැයි අද වෙනකොට සමහර තැන්වලදී මේ තාක්ෂණය වැරදි විදිහට භාවිත කරන අවස්ථාවක් තියෙනවා. පැහැදිලිද? මේ තාක්ෂණය අපි වැරදියට භාවිත කරනවා. ඒ වැරදියට භාවිත කිරීම නිසා මතක තියාගන්න
අහිතකට ප්‍රතිඵල ඇති වෙන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? දැන් උදාහරණයක් විදිහට දැන් අපි ආහාර නරක වීම සම්බන්ධව ඒ තොරතුරු අධ්‍යයනය කිරීම කරලා ඊට පස්සේ ඒ ආහාර නරක වීම වළක්වන්න අවශ්‍ය කටයුතු යෙදීම කරනවා. ඒ සඳහා අපි නොයෙකුත් තාක්ෂණයන් භාවිත කරන ඔය අතර අපි නොයෙකුත් රසායනික ද්‍රව්‍ය යොදලා ආහාර නරක වීම වළක්වනවා. හැබැයි අපි මේ භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිනිස්සුන්ට අහිතකර වුණොත් හරිද? මිනිස්සුන්ට අහිතකර වුණොත් ඒක තාක්ෂණයේ වැරදි විදිහට භාවිත කිරීමක්. උදාහරණයක් විදිහට අනුමත නොකළ මොන හරි පරිරක්ෂකයක් එකතු කරනවා. හරි. අනුමත නොකළ ක්‍රමවේදයකට ආහාරය පරිරක්ෂණය කරනවා. හැබැයි ඒක මිනිස්සුන්ට අහිතකර විදිහට දැන් බලපාන්න ගන්නවා. එහෙනම් අන්න අපි තාක්ෂණයේ පුතේ වැරදි විදිහට භාවිත කරලා තියෙනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න තාක්ෂණය අවශ්‍යම තමයි. අත්‍යවශ්‍යයි තාක්ෂණය. අනිවාර්යෙන් තාක්ෂණය අවශ්‍ය වෙනවා. හැබැයි පුතේ හැම තැනකදීම ඒ තාක්ෂණය නිවැරදිව අපි භාවිත කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? මේක මේ කෘෂි කර්මාන්තයට විතරක් නෙමෙයි. මේක ඔයාලටත් ගලප ගන්න පුළුවන්. හරි. දැන් ඔයාලා මේ වෙනකොට දැන් මේ ස්මාර්ට් ජංගම දුරකථනයක් අතේ තියාගෙන හෝ කම්පියුටරයක් ඉදිරියේ ඉඳගෙන මගේ මේ දේශනෙට අහුම්කම් දෙනවා. හරි. ඔයාලා මේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. එහෙනම් ඔයාලා තාක්ෂණය භාවිත කරන ගමන් මේ ඉන්නේ. මමත්. හැබැයි ඔයාලා ඔය භාවිත කරන තාක්ෂණය හරියට භාවිත කරන්න ඕන. ඔයාලා ඔක වැරදි විදියට භාවිත කළොත් ඒකෙන් ලොකු හානියක් ඔයාලට සිද්ධ වෙනවා. තාක්ෂණය කියන්නේ ඒක තමයි. තාක්ෂණය කියන්නේ දැල්ලි පිහියක් වගේ. හරි. හරියට භාවිත කළොත් හොඳයි. වැරදියට භාවිත කළොත් කෙලින්ම බෙල්ල ගහලා යනවා. හරි. බෙල්ලම තමයි ගහලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න තාක්ෂණය අපි නිවැරදිව භාවිත කළ යුතුයි කියන එක. රයිට්. යටින් ලියාගන්න දැන් මේ විදිහට අපි නෝට් එකක් දාගමු. කෘෂි විද්‍යාවේ ලියන්න. කෘෂි විද්‍යාවේ ඵලදායීතාව කෘෂි විද්‍යාවේ ඵලදායීතාව වැඩි කර ගැනීමට ශුද්ධ විද්‍යාව ප්‍රායෝගිකව භාවිත කිරීමේදී ඒ සඳහා යෝග්‍ය තාක්ෂණය යොදා ගැනීම අවශ්‍ය වේ. වෙනම රූලකින් ලියමු. නමුත් මෙහිදී තාක්ෂණය පිළිබඳ ගොවියාගේ නොදැනුවත්කමින්
සහ නොදැනුවත්කමින් සහ කළමනාකරණය නිසි පරිදි කළමනාකරණය නිසි පරිදි කළමනාකරණය නිසි පරිදි කළමනාකරණය නිසි පරිදි සිදු නොවන නිසා සිදු නොවන නිසා සිදු නොවන නිසා විවිධ සමාජ ගැටලු ඇතිවේ විවිධ සමාජ ගැටලු ඇතිවේ විවිධ සමාජ ගැටලු ඇතිවේ right අපි එවැනි ගැටලු කීපයක් පොතේ 1 2 3 කියලා සටහන් කරගමු ලියන්න පළවෙනි ගැටලුව බීජ ඒකාධිකාරය හරි බීජ ඒකාධිකාරය ඉංග්‍රීසියෙන් කියන seed monopoly එකක් ඇති වෙනවා මොනොපොලි ඒකාධිකාරය වචනේ අහලා තියෙනවා ඒකාධිකාරී ජනාධිපති කියන්නේ ඒකාධිකාරී පාලනයක් ඒ වගේ වචන අහලා තියෙනවනේ බීජ ඒකාධිකාරය හරි මොකද්ද දැන් මේ මෙතන පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නෑ මම කියන්නේ ලියන්න දෙන්නේ නෑ නිකන් මම දාලා අදහසක් දෙන්නම් පුතේ බීජ ඒකාධිකාරය කියන්නේ මොකක්ද කියලා ඒකාධිකාරය කියන්නේ යම් දෙයක බලය තනි පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට යනවා නම් ඒකට අපි කියනවා ඒකාධිකාරය කියලා. පැහැදිලිද? යම් දෙයක බලය තනි පුද්ගලයෙකුට හරි යම් පුද්ගල කණ්ඩායමක් සතු වෙනකොට එතන අපි කියනවා ඒකාධිකාරය තියෙන. දැන් අපි ඔය ඒකාධිකාරී පාලනය කියනවා. ඒ කියන්නේ රටේ සමස්ත බලය එක තැනකට එක පුද්ගලයෙකුට එනවා. හරි දැන් විධායක ජනාධිපති ඒ වගේ තත්වයක් නේ. එයාට සමස්ත බලයම එයා ගාවට කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඒතර ඒක ඒකාධිකාරයක් කියලා අපි කියනවා. ඒතර මේ බීජ ඒකාධිකාරය කියන්නේ යම් කිසි රටක වගා කරන භෝග වර්ගය මොනවද? ඒ වගා කරන ප්‍රභේදය මොනවද? හරි. ගොවීන්ට කොහොමද බීජ බෙදා හැරීම වෙන්නේ? මේ සියල්ල තනි පුද්ගලයෙකු පුද්ගල කණ්ඩායමක් අතටපත් වුණොත් ඒකට කියනවා අපි බීජ ඒකාධිකාරය කියලා. 13 වසරේ අවසාන පාඩම තියෙනවා කෘෂිකාර්මික අභියෝග ගැන කතා කරන්න. කෘෂිකාර්මික අභියෝගය යටතේ මම බීජ ඒකාධිකාරය නැවත කියලා දෙන්නම්. අපේ රටට තව අවුරුදු කිහිපයකින් මෙන්න මේ බීජ ඒකාධිකාරය කියන අපි කියමු ඒකට බීජ ඒකාධිකාරය කියන උගුලට හරි අපිත් තව නොබෝ කාලයකින් අහු වෙනවා. දැනටමත් අපි යම් යම් ප්‍රමාණයකට අහු වෙලා තියෙනවා. හරි. දැනටමත් අපි බඩිනුගු වගා කරන්න ගියපුවාම අපේ රටේ බඩිනුගු බීජ නෑ ගොඩක් දුරට. හරි. අපිට බඩිනුගු බීජ පිට රටින් ගේන්න වෙලා තියෙනවා. අපිට එළවලු වර්ගයක් වගා කරන්න ගියපුවාම අපේ රටේ එළවලු බීජ වර්ග නෑ. ඒවත් අපිට ගිහිල්ලා කඩෙන් අර පැකට් කරපුවා දැන් අරගෙන ඉන්න වෙලා තියෙනවා. අපිට ගස් ලැබු වගා කරන්න ගියපුවාම නෑ රෙඩ් ලේඩි වගේ පිට රටින් ගේන බීජ වර්ග වගා කරන්න වෙලා තියෙනවා. හරි ඒවා ඉතාමත් මිල අධිකයි ඒ වගේම හරි එක හෙක්ටයාරයකට වගා කරන්න ලක්ෂ 2-3ක් වැය කරන්න ඕන බීජ ගන්න හොයලා බලන්න රෙඩ් ලේඩි කියන ඒ ගස් ලැබු වර්ගයේ බීජ ඉතාමත් මිල අධිකයි හරි හෙක්ටයාරයක් වගේ භූමියක වගා කරන්න අපිට ලක්ෂ ගාණක් වියදම් කරන්න බීජ විතරක් ගන්න. ඒ බීජ ගත්තේ නැත්නම් වගා කරන්න වෙන බීජ වර්ගයක් නැහැ. අන්න මොකක්ද ඇති වෙන්නේ? බීජ ඒකාධිකාරය කියන එක ඇති වෙනවා. ওই බීජ ඒකාධිකාරයත් එක්ක සම්බන්ධ වෙනවා මේ බීජ දෙමුහුම්කරණය කියන කොටස් එහෙම. අපි පුතේ මේ තාම අපි අද මේ පටන් ගත්තා විතරනේ ලොකු දේවල් ඔලුවට බරක් කරගත්තොත් ඔයාලට පළවෙනි දවසේම විෂය පිළිබඳව නිකන් වැරදි චිත්‍රයක් නැවෙන්න පුළුවන්. ඒ නිසා මම මේ දේවල් අද ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. අපි ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර ටිකක් බැරෑරුම් කාරණාවලට හිමින් එමු. දැනට නිකන් අයිඩියා එකක් තියාගන්න බීජ ඒකාධිකාරය කියන්නේ මේ බීජ වෙළඳ පොළ පොතේ තනි පුද්ගලයෙකුට හරි පුද්ගල කණ්ඩායමක් සතු වෙනකොට ඒකට අපි කියනවා බීජ ඒකාධිකාරයක් කියලා. ඒ වගේම දෙවෙනි එක ලියන්න
පොහොර ඒකාධිකාරය. පොහොර ඒකාධිකාරය. හරි පොහොර ඒකාධිකාරය. පොහොර ඒකාධිකාරය. ඒත් අර වගේම තමයි දැන් පැහැදිලි කරන්න යන්න ඒකාධිකාරය කියන වචනේ පිළිබඳ අවබෝධයක් තියෙනවනේ. හරි. ඊළඟට තව උදාහරණයක් නැත්නම් තව සමාජ ගැටලුවක් ලියාගමු. අංක 3 දාලා ලියන්න. අංක 3 අනුමත නොකළ අනුමත නොකළ අනුමත නොකළ අනුමත නොකළ ආහාර පරිරක්ෂක යොදා ආහාර පරිරක්ෂක යොදා අනුමත නොකළ ආහාර පරිරක්ෂක යොදා ආහාර පරිරක්ෂණය කිරීම 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 right ඊට පස්සේ පුතේ යටින් වෙනම ඡේදයක් විදිහට ලියාගෙන යමු අපි වෙනම කරුණක් විදිහට ගන්න. ඒතර අර ගැටලු ටික ඉවරයි දැන්. වෙනම කරුණක් විදිහට ලියාගෙන යමු. ඉහත ආකාරයේ ගැටලු ඇතිවන්නේ ඉහත ආකාරයේ ගැටලු ඇතිවන්නේ නිවැරදි කළමනාකරණයක් නොමැතිවීම නිසාය. හරි නිවැරදි කළමනාකරණයක් නොමැතිවීම නිසායි. right ගන්න පුතේ වෙන පාට පෑනක් අතට වෙන පාට පෑනක් අරගන්න. හරි පාල සාමාන්‍ය ලියන පෑන හැර වෙන පාට පෑනක් අරගන්න. අරගෙන අලුත් රූලකට ඇවිල්ලා ලියා ගන්න මේ විදිහට. අලුත් රූලකින් කළමනාකරණය යනු අලුත් රූලකින් ලියන්න කළමනාකරණය යනු කෘෂි යෙදවුම් ප්‍රශස්තව කෘෂි යෙදවුම් ප්‍රශස්තව යොදා ගනිමින් කෘෂි යෙදවුම් ප්‍රශස්තව යොදා ගනිමින් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි තාක්ෂණය භාවිත කිරීමයි.
තාක්ෂණය භාවිත කිරීමයි. තාක්ෂණය භාවිත කිරීමයි. right. කවුද මේ කාගේ හරි මං හිතන්නේ ලයින් එක ඩිස්කනෙක්ට් වුණා. මල්ෂා නේද පුතේ නම? මල්ෂා එතකොට පුතේ අපි අර තාක්ෂණය පිළිබඳව හරි අවබෝධයක් නැතුව භාවිත කිරීම සහ තාක්ෂණයේ නිවැරදි කළමනාකරණයක් නොමැති වීම නිසා ගැටලු තුනක් ඇති වෙනවා කියලා එතන ඒ ගැටලු තුන ලියාගත්තානේ නේද? හරි. එතකොට එතනින් පස්සේ තමයි අපි දැන් නෝට් එක ලිව්වේ. ඔයාට ඒ කෑල්ල මගේ හැරුණාද දන්නේ නැහැ. මම එතන ඒ අර ගැටලු තුන බීජ ඒකාධිකාරය පොහොර ඒකාධිකාරය අනුමත නොකළ ආහාර පරිරක්ෂක යොදා ආහාර පරිරක්ෂණයේ ඒ ගැටලු තුන මම හිතන්නේ එතෙන්ට නිකන් ලියා ගන්න නැතිනේ. ඊළඟට පුතේ කිව්වේ මම ඒ කෑල්ල අනිත් අය තරහ වෙන්න එපා චුට්ටක් මම එයාට කියන්නම්. ඊට පස්සේ අපි කිව්වේ ඔන්න ලියා ගන්න යාට ලියා ගන්න බැරි වුණා නම් ඉහත ආකාරයේ ගැටලු ඇති වනුයේ හරි අය ලියන්න එපා අනිත් අය මම මේ මල්ෂාගේ මම දැක්කා ලයින් එක කට් වෙලා තියෙනවා හරි එයා ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ ආයේ ඉහත ආකාරයේ ගැටලු ඇති වනුයේ ඉහත ආකාරයේ ගැටලු ඇති වනුයේ නිවැරදි කළමනාකරණයක් නොමැති වීම නිසාය නිවැරදි කළමනාකරණයක් නොමැති වීම නිසාය නිවැරදි කළමනාකරණයක් නොමැති වීම නිසාය හරි ඊළඟට මම කිව්වා වෙන පාට පෑනක් අරගෙන අලුත් රූලකින් ලියා ගන්න කියලා වෙන පාට පෑනක් අරගෙන අලුත් රූලකින් ලියා ගන්න කළමනාකරණය යනු ලියපු අය ලියන්න එපා මල්ෂාට මම මේ කියන්නේ කළමනාකරණය යනු කෘෂි යෙදවුම් ප්‍රශස්තව යොදා ගනිමින් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි තාක්ෂණය භාවිත කිරීමයි හරි තාක්ෂණය භාවිත කිරීමයි එහෙනම් දැන් දරුවනේ පොඩි චිත්‍රයක් ඔයාලගේ හිතේ මැවෙන්න ඕන ඔයාලගේ මනසේ මැවෙන්න ඕන මෙන්න මේ විදිහට ඔන්න මම ආයේ ඒ චිත්‍රය ඔයාලගේ ඔළුවට දෙන්න උත්සාහ කරනවා පොතේ ශුද්ධ විද්‍යාව විවහාරික විද්‍යාවක් බවට පරිවර්තනය කරන්න ඒ අවශ්‍ය පාලම සකස් කරන්නේ තාක්ෂණය කියලා අපි කිව්වා. ඔක තමයි අපි මේ දක්වා කතා කරපු මේ කොටසේ හරය මූලික කාරණය. ශුද්ධ විද්‍යාව විවහාරික විද්‍යාව බවට පරිවර්තනය කරන්නේ තාක්ෂණය මගින්. ඊළඟට මේ තාක්ෂණය හරියට යොදා නොගත්තොත් ගැටලු ඇති වෙන්න පුළුවන් කියන කාරණේ ඊළඟට කිව්වා. ඒතර මේ තාක්ෂණයත් එක්ක ගැටලු පැන නගින්නේ තාක්ෂණයේ නිවැරදිව කළමනාකරණය වීමක් නොවුනොත් කියන එක අපි කිව්වා. පැහැදිලිද? ඒ කියන්නේ හොඳ කළමනාකරණයක් නොමැති තැන උදාහරණයක් විදිහට දරුවනේ මම මෙහෙම කියන්නම්කෝ. ඔයාලට හෝ දරුවෙකුට පාසල් ශිෂ්‍යයෙකුට දෙමව්පියෝ ජංගම දුරකථනයක් ස්මාර්ට් ජංගම දුරකථනයක් අරගෙන දෙනවා. පොතේ වාගේ අධ්‍යාපන කටයුතු දැන් මේකෙන් කරගන්න කියලා ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න කියලා. හැබැයි ඒක දවස් 30 මේ දරුවට දීලා දෙමව්පියෝ ඒ පිළිබඳව අවධානයකුත් දුන්නේ නැත්නම් සමහර විට ඒ දරුවා එකෙන් වෙන දේවල් කරන්න පෙළඹෙන්න පුළුවන්. හරි එතකොට තාක්ෂණය දුන්නට මදි පොතේ ඒ පිළිබඳව කළමනාකරණයකුත් වෙන්න ඕන කියන එක නේද ඔය කියන්නේ. ඒ කියන්නේ ඒ ජංගම දුරකථනයෙන් එයා මොනවද කරන්නේ සමහරට ඉන්ටර්නෙට් එකට මොන වගේ වෙබ්සයිට් වල ලොග් වෙලා තියෙන්නේ. හරි ඒ පිළිබඳව තොරතුරු හොයලා බලන්න ඕන. එයාට සමහරට නොදැනෙන විදිහට. හරි ඒක තමයි කළමනාකරණය කියන්නේ. දැන් මම මෙහෙම සරල උදාහරණයක් දෙනවා කෘෂි කර්මාන්තයේට. දැන් අපි පලිබෝධනාශක තියෙනවනේ පුතේ නේද? අපේ රටේ විශාල වශයෙන් මොනවද භාවිත කරන්නේ? පලිබෝධනාශක භාවිත කරනවා. හරි අපි ගොඩක් අපේ රටේ පලිබෝධනාශක භාවිත කරනවා. එතකොට හැමෝටම ඕන විදිහට ගෙනල්ලා මේක ඇතුලේ පලිබෝධනාශක අලෙවි කරලා නේද? ඒවා ශේෂ්ත්‍රයට යොදන්න වාතාවරණයක් තිබුණොත් මේක කිසි කළමනාකරණයක් නැහැ කියන්නේ.
එහෙම වුණොත් මේක තවත් විනාශ මුඛයටම තමයි යන්නේ. හැබැයි අපේ රටේ යම් ප්‍රමාණයකට මේක කළමනාකරණය කරන යාන්ත්‍රණයක් තියෙනවා පොතේ. මොකද්ද මේ යාන්ත්‍රණය? වෙනම මේ පලිබෝධනාශක හා සම්බන්ධ ආයතනයක් තියෙනවා. හරි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කියලා ආයතනයක් තියෙනවා. ගන්නෝරුවේ තමයි මේක පිහිටලා තියෙන්නේ. හරි. එතන මේ ආයතනය මගින් තමයි අදාළ පලිබෝධනාශක ගෙන්වන්න අවසර දෙනවද නැද්ද? ගෙන්වන ප්‍රමාණ තීරණය කරන්නේ. මේ හැම දෙයකටම කවුරු හරහාද අවසරය ගන්න ඕනේ? පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා අවසර ගන්න ඕන. ඒ වගේම යාලට පුළුවන් මේක විෂ වැඩි නම් පසු කාලිනව මේක අපි තහනම් කරනවා කියලා ආයෙ රට තුල ඒක අලෙවි කිරීම තහනම් කරන්නත් එයාලට බලය තියෙනවා. ඉතින් එහෙම කරන්න පුතේ අර තාක්ෂණයේ වැරදි විදිහට භාවිත වීම අවම කරන්න. දැන් උදාහරණයකට මම තව එකක් කියන්නම්. දැන් ඕනම පෞද්ගලික ආයතනයකට උනත් පුතේ දෙමුහුම් බීජ නිෂ්පාදනය කරන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් දෙමුහුම් බිදෙමුහුම් කියලා ලේබල් ගහලා අලෙවි කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න බෑ මතක තියාගන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ තියෙනවා වෙනම බීජ සහතික කිරීමේ සේවය කියලා එකක්. හරි. ඒ බීජ සහතික කිරීමේ සේවයේ අනිවාර්යෙන් අර බීජ වර්ගයේ ලියාපදිංචි කරන්න ඕන. එහෙම ලියාපදිංචි නොකර අලෙවි කරන්න බෑ. හරි. එහෙනම් ඒ බීජ සහතික කිරීමේ සේවය මගින් කරන්න පුතේ කළමනාකරණය කියන කාර්යය. දැන් ගොඩක් දුරට මේ කළමනාකරණය සම්බන්ධ වෙන්නේ රාජ්‍ය ආයතනත් එක්ක. මොකද ඒතර තමයි විශ්වාසය එතන තියෙන්නේ නේ. පෞද්ගලික ආයතනට දෙන්න බෑ අපිට ඒක. පැහැදිලිද? දැන් මම තව එකක් කියන්න අපි මොන හරි ආහාර වර්ගයක් හදනවා පුතේ. හරි මොන හරි ආහාර වර්ගයක් හදනවා කියලා හිතන්න. පළතුරකින් හරි මොන හරි ජෑම් එකක් හරි මොන හරි හදනවා කියලා හිතන්න. මේක අපිට හදලා අපේ උමනාව මත එහෙම වෙළඳපොළට නිකුත් කරන්න බෑ මතක තියාගන්න. හරි ඒක වෙළඳපොළට නිකුත් කරන්න කලින් අපි අවසරයක් ගන්න ඕන. සමහර ඒවාට අනිවාර්යෙන් ප්‍රමිති සහතික ලබා ගන්න ඕන අපි. පැහැදිලිද? එතකොට ඒ සිද්ධ වෙන්නේ කළමනාකරණය කියන එක. එහෙනම් මතක තියාගන්න මම අවසාන කාරණයට දැන් එන්නම්. කළමනාකරණයයි තාක්ෂණයයි කියන දෙකම එකට එකතු වුණොත් අපිට කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව උපරිම කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. තාක්ෂණයට තනිවම යන්න දෙන්න හොඳ නෑ. ඒකයි කියන්නේ. තාක්ෂණයත් එක්ක ඒකාබද්ධ වෙලා කාවද යවන්න ඕනේ? කළමනාකරණය යවන්න ඕන. එහෙනම් වඩා ඵලදායී වෙන්නේ තාක්ෂණය තනිව යොදා ගැනීම නෙවෙයි තාක්ෂණයත් එක්ක සුසංයෝජනය කරන්න ඕන කාවද කළමනාකරණය කියන එක. එතන ඔක තමයි අවසාන නිගමනය. රයිට්. වෙනම රූලකින් ලියා ගන්න මේ විදියට. ඒ අනුව පැහැදිලි වන්නේ කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා තාක්ෂණය හා කළමනාකරණය සංයෝජනය විය යුතු බවය. අපි උදාහරණ කීපයකුත් ලියා ගමු. ලියන උදාහරණ කියලා. උදාහරණ අභිජනන මධ්‍යස්ථාන මගින් පුතේ උදාහරණයක් අභිජනන මධ්‍යස්ථාන මගින් නිෂ්පාදනය කරන
නව ප්‍රභේද නව ප්‍රභේද නව ප්‍රභේද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය මගින් බීජ සහතික කිරීමේ සේවය මගින් සහතික කළ යුතුය සහතික කළ යුතුය සහතික කළ යුතුය right අපි තව උදාහරණයක් ලියමු කනිෂ්කට පළවෙනි එක මිස් වුණා නම් පුතේ රෝල් 3ක් විතර ඉඩ ඇරලා පළවෙනි උදාහරණය ලියන රෝල් 3ක් විතර ඉඩ ඇරලා දෙවෙනි උදාහරණය ලියා ගන්න මෙතන යාගෙත් ලයින් එක ඩිස්කනෙක්ට් වුණා රෝල් 3ක් විතර ඉඩ ඇරලා දෙවෙනි උදාහරණය ලියන්න පෞද්ගලික ආයතන මගින් පෞද්ගලික ආයතන මගින් පලිබෝධනාශක ගෙන්වීම පලිබෝධනාශක ගෙන්වීම පලිබෝධනාශක ගෙන්වීම පලිබෝධනාශක ගෙන්වීම පලිබෝධනාශක රෙජිස්ටාර් පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය මගින් පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය මගින් පාලනය කරයි පාලනය කරයි right එතකොට ඔන්න ඒ සම්බන්ධව කතා කරන්න තිබ්බ කාරණා ටික ඉවරයි. දැන් අපි චුට්ටක් නැවත කතා කරපු මාතෘකා ටික සාරාංශගත කරගත්තොත් මම හිතනවා හොඳයි. ඒතර මෙන්න මේ මාතෘකා පොතේ මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා බලා ගන්න හැමෝම. පළවෙනි එක කෘෂිකර්මාන්තය නැත්නම් කෘෂිකර්මය කියන්නේ මොකක්ද? ඔන්න ඕක දැන් අපි කතා කරලා තියෙන්නේ. දෙවෙනි එක කෘෂි විද්‍යාව කියන්නේ මොකක්ද? හරි. ඒ යටතේ අපි කතා කළා පුතේ ශුද්ධ විද්‍යාව කියන්නේ මොකක්ද? ඊළඟට ව්‍යවහාරික විද්‍යාව කියන්නේ මොකක්ද? ඊළඟට තුන්වෙනි කාරණේදී අපි කතා කරනවා තාක්ෂණය සම්බන්ධව. හරි. ඒතර තාක්ෂණය යටතේ අපි කතා කරනවා ඇති වෙන්න පුළුවන් නිවැරදි තාක්ෂණය පිළිබඳව නිවැරදි අවබෝධයකින් තොරව කටයුතු කරද්දී ඇති වෙන්න පුළුවන් ගැටලු පිළිබඳව. ඊළඟට කළමනාකරණය ගැන කතා කරනවා. හරි. එහෙම නැත්නම් මේ තාක්ෂණය කළමනාකරණය වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන අපි කතා කරනවා. අර ගැටලුව අවම කරගන්න නම් අපිට තාක්ෂණයත් එක්ක මේ කළමනාකරණය කියන එක සංයෝජනය කරන්න වෙන. ඒතර මේ දෙන්න එකට යන්න ඕන.
හරි. එකට ගියොත් ඔය ගැටලු ටික අපිට අවම කරගන්න පුළුවන්. දැන් ඒ දක්වා අපි කතා කරපු කාරණා ටික මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි. එතකොට අද පළවෙනි දවසේ නිසා මම උතනින් එහාට ඔයාලට යමක් උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ ක්ලාස් එක නතර කරන්න කලින් ඔයාලට නැවත පොඩි උපදේශයක් මම ලබා දෙන්නම්. මෙන්න මේ කාරණය හොඳින් ඔළුවේ තියාගන්න. මේකේ පළවෙනි කොටස මම ඔයාලට කිව්වා ඔයාලගේ ජීවිතේ වඩාත් වැදගත් කඩයිමක තමයි දැන් ඔයාලා මේ කඩයිමට තමයි ඔයාලා මේ ලං වෙගෙන එන්නේ. දවසින් දවස මොහොතින් මොහොතේ කඩයිමට ඔයාලා ලං වෙනවා. පළවෙනි කාරණය කාලය කියන එක හරිම වැදගත් ඔතේ. හරි. මම හිතන්නේ අපේ රටේ මිනිස්සු තමයි කාලය වැඩිපුරම නාස්ති කරන්නේ. ඒක අපේ රටේ මේ පද්ධතියේ ඉඳ කියන්නේ සමස්ත රටේ පද්ධතිය හැදිලා තියෙන තැන ඉඳලම අපි කාලය නාස්ති කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතන්න අපි පාසලකට අලුත් ගුරුවරු බඳව ගන්නවා. බඳවන ගුරුපත් වීම දෙනවා කොහේ හරි එන තූත්තු කුඩියක. එන ඇතුලේ කොහේ හරි ඉස්කෝලේක පත්වීමක් දෙනවා. එතන මේ ගුරුවරයාගේ නේද මේ ගුරුවරයාගේ දවසේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් එයා වැය කරන්නේ බස් එකේ එහාට මෙහාට යන්න සමහරවිට. ඒ කාලය නාස්ති වෙනවා. හරි අපේ රටේ මිනිස්සුන්ට කාලය පිළිබඳව තියෙන කාලයේ වටිනාකම පිළිබඳව තියෙන අවබෝධය ගොඩාක් අඩුයි. හරි. ඒ නිසා මතක තියාගන්න අපිට මේ කාලය අතිශය වැදගත්. මේ ගෙවෙන හැම තත්පරයක්ම අපේ ජීවිතයට වැදගත්. ඒක හොඳින්ම ඔළුවේ තියාගන්න. ඒ නිසා ඔයාලගේ ජීවිතයේ එක තත්පරයක්වත් නාස්ති කරන්න එපා. ඒ ගෙවෙන හැම තත්පරයක්ම ප්‍රයෝජනවත් විදිහට භාවිත කරන්න. එක පළවෙනි කාරණේ මම අවසාන වශයෙන් ඔයාලට මේ අද දවසේ කියන. හරි. ඊළඟ කාරණය කිසිම විදිහකින් O level මට්ටමට A level ගන්න යන්න එපා. O level මට්ටමින් A level මයින්ඩ් යන්න එපා. මොකද A level කියලා කියන්නේ අතිශය දක්ෂයෝ කීප දෙනෙක් අතිශය දක්ෂ පිරිසක් තෝරා බේරා වෙන් කරගන්න පවත්වන තරඟකාරීත්වයෙන් වැඩිම විභාගයක්. ඒක මතක තියාගන්න. තරඟකාරීත්වයේ උපරිමයට ගිහිල්ලා තියෙන විභාගයක්. අවුරුද්දකට ලක්ෂ 4ක් විතර විභාගයට මුහුණ දෙනකොට ඒකෙන් 30000ක් විතර තමයි විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ. 40000කින් ලක්ෂ 4කින් 30000ක් විතර වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ආසන්නව 10%ටත් යම් ප්‍රමාණයක් අඩුයි. හරි 8ක් විතර වගේ ප්‍රමාණයක් තමයි කැම්පස් එකට ගන්න. ඒ කියන්නේ 100 දෙනෙක් විභාගයට පෙනී සිටිනකොට 90 දෙනෙකුට විතර කැම්පස් යන්න ලැබෙන්නේ 10 දෙනෙක් විතර වගේ ප්‍රමාණයක් තමයි කැම්පස් යන්න සුදුසුකම් ලබන්නේ. ඉතින් ඔයාලා අන්නේ 10 දෙනා අතරට එහෙම නැත්නම් අර කියපු සමස්ත මේ රටේ වසරක් තුල ඒ වසර තුල විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඒ බුද්ධිමත්ම 30000 ඇතුළට ඔයාලට යන්න වෙනවා. හරි. ඒ නිසා සැහැල්ලුවෙන් කිසිම විදිහකින් දකින්න යන්න එපා A level විභාගය. හරි. මේක මුල සිට අවසාන මොහොත දක්වා එකම විදිහට වැඩ කරගෙන යන්න ඕන විභාගයක්. ඒ කියන්නේ සමහර විට ඔයාලා පුතේ O level විභාගයේදී අවසාන මාසයේ දෙකේ තමයි මහන්සි උනේ වෙන්න පුළුවන්. ඔයාලට සමහර විට මේ මහන්සියේ විදිහට ඔයාලට හොඳ රිසල්ට් එකකුත් ඒ අවසාන මාස දෙකේ මහන්සි වෙලා. හැබැයි කිසිම විදිහකින් හිතන්න යන්න එපා A level විභාගයේ අවසාන මාස දෙකේ නෙමේ පුතේ අවසාන මාස 6 මහන්සි වුණා සමහරවිට හරියට ගොඩ දාගන්න බෑ. විශේෂයෙන් ඔයාලා කරන විෂය ධාරා දෙක මෙතන ඉන්නේ විද්‍යා විෂය ධාරාව කරන අය මෙතන ඉන්නවා තාක්ෂණ වේදී විෂය ධාරාව කරන අය. ඔය විෂය ධාරා දෙක තමයි අපේ දැන් මේ A level විෂය ධාරාවන් වල තියෙන ඉහළම විෂය ධාරා දෙක සහ අමාරුම විෂය ධාරා දෙක. ඒ කියන්නේ කතා දෙකක් නෑ. අමාරුම විෂය ධාරා දෙක ඒ වගේම ඉහළින්ම තියන්න පුළුවන්. ඒ කියන්නේ ඉහළින්ම තියෙනවා අපි සයන්ස් විෂය ධාරාව ඊළඟට තියන්න පුළුවන් විෂය ධාරාව තමයි කවුරු තර්ක කළා
මතක තියාගන්න ටෙක්නොලොජි. ඒකේ කතා දෙකක් නැහැ. ඊළඟට තමයි කොමර්ස් වැටෙන්නේ. ඊළඟට තමයි ආර්ට් වැටෙන්නේ. හරි ඒ විෂය ධාරාවල තියෙන එකක් බැරෑරුම් ක්‍රම ගැඹුර හරි ඒ විෂය කොටස් වල තියෙන බරපතලකම ඒත් එක ගත්තත් උඩම ඉන්නවා විද්‍යා විෂය ධාරාව ඊළඟට තාක්ෂණ වේදේ විෂය ධාරාව ඊළඟට මේ විෂයන් හදාarලා යන්න පුළුවන් පැති ලෝක රටේ සහ ලෝකයේ තියෙන රැකියා අවස්ථා දිහා බැලුවොත් ඒ තුඩින්ම තියන්න පුළුවන් විද්‍යා විෂය ධාරාවයි තාක්ෂණ වේදේ විෂය ධාරාවයි. ඒ ගැන කතා දෙකක් නෑ. මතක තියාගන්න. හැබැයි ඒ වගේම මතක තියාගන්න මේ විෂය ධාරා දෙකම අමාරුයි. ලේසි නෑ. මමත් විද්‍යා විෂය ධාරාව අදාරපු කෙනෙක්. හරි. මම ඔයාලට කිව්වා රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව. ওই විෂයන් තුන හදාරපු කෙනෙක් මම. ඒ නිසා මම දන්නවා පොතේ මේ විෂයන් වල තියෙන ගැඹුර. හරි. මේ විෂයන් වල තියෙන බැරෑරුම්කම. අවසාන මාස 6 සමහර විට පාඩම් කළා කලා විෂය ධාරාවේ විෂයන් තුනක් පාඩම් පාස් කරගන්න බැරි කමක් නැහැ. පුළුවන්. ඒ විෂය ධාරාවේ තියෙන ඒ ගැඹුරත් එක්ක ඒ වගේ ඒ විෂය අන්තර්ගතයත් එක්ක ගද්දී ඒක මාස 6කින් ආවරණය කරගන්න බැරි වෙන්නේ නෑ සමහර විට. හැබැයි හොඳින්ම මතක තියාගන්න පොතේ විද්‍යා විෂය ධාරාවේ වෙන්න පුළුවන් තාක්ෂණ වේදේ විෂය ධාරාවේ වෙන්න පුළුවන් මේ විෂය කොටස් ගැඹුරුයි තර්කානුකූලයි විෂය නිර්දේශ ටිකක් ලොකුයි. ඇත්ත කතා කරන්න ඕනනේ. ඔයාලව මුරුංගත්තේ තියලා මට කියන්න අවශ්‍ය නැහැ. මේ තමයි පුතේ ලේසිම විෂය ධාරාව. ඔයාලට අනිවාර්යෙන් ඒකක් පහසුවෙන්ම ගන්න පුළුවන්. මට අවශ්‍ය නැහැ ඔයාලව මුරුංගත්තේ තියන්න. හරිද? ඒක බොරුවක්නේ, පට්ටපල් බොරුවක්නේ. එහෙම කියන්න ඕනේ නෑනේ. හරි. මේ විෂය ධාරා දෙක අමාරුයි. ඒක මතක තියාගන්න. හැබැයි අමාරු වුණාට කරන්න බැරි දේවල් නෑ. ඒක හොඳින් මතක තියාගන්න. මේ ලෝකේ කරන්න බැරි දේවල් නෑ. අවශ්‍ය වෙන්නේ කැපවීම උනන්දුව නිසි වැඩපිළිවෙල ඔන්න කාරණය නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. එහෙනම් අද ඉඳලා ඔයාලා මේ වැඩපිළිවෙල හදා ගන්න ඕන. අද ඉඳලා පාඩම් කරන්න ඕන. හරි. ආයේ විභාගෙ ලං වෙලා ටර්ම් ටෙස්ට් එක ලං වෙලා ওই ටික පාඩම් කරමු. ඒ කතන්දර ඒ බයිලා හරියන්නේ නෑ පොතේ. මම එහෙමම කියන්නම්. හරිද? එනිසා මේ මොහොතේ ඉඳලා ඔයාලා මේ ගේම් එකට රෙඩි වෙන්න ඕන. මේක ගේම් එකක්. මේක අතිශය තරඟකාරී මේක ඔලිම්පික් වගේ තරඟකාරී ගේම් එකක්. මේකේ ඉන්නේ හොඳටම කැපවීමෙන් පුහුණු වෙලා උපරිම වෙහෙස ගත්ත ළමයා තමයි ජයග්‍රහණය කරන්නේ. ඔලිම්පික් ගේම් එකක් ආයේ කතා දෙකක් නැහැ. හරිද? එනිසා අද මේ මොහොතේ ඉඳලා මේ ඉගෙනගත්ත කාරණාවල ඉඳලා එකම විදිහකට එකම බරක් දාලා ඒකාකාරව එක දිගට වැඩ කරගෙන යන්න. හරිද? ඔයාලට වරදින්නේ නැහැ. එන්න මම අද ඒ උපදේශය දෙනවා. හරි මේ අනුව වැඩ කරන්න. ගැටලු තියෙනවා නම් ඕන වෙලාවක කතා කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කිව්වා මම ළමයි එක්ක එහෙම ගොඩාක් අර මම නරුමොස් විදියට එහෙම ළමයිට ප්‍රශ්න අහන්න බැරි වෙන විදියට එහෙම නැහැ. හරි මම කරකේ ෆ්‍රෙන්ඩ්ලි විදියට ළමයි එක්ක කතා බහ කරලා එහෙම ඉන්න චරිතයක්. එහෙම ඉන්න ගුරුවරයෙක්. ඒක නිසා ඕන වෙලාවක රෑ දෙකට හරි කමක් නැහැ. ඕන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අපේ ගෲප් එක තියෙනවා. ගෲප් එකට ඕන එකක් දාන්න. සර් මට මේක තේරුන්නේ නැහැ. තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. කිසි ගැටලුවක් නැහැ. පැහැදිලි කරලා දෙනවා. හරිද? එහෙනම් අපි අදට ඔන්ලයින් ක්ලාස් එක මෙතනින් හමාර කරමු නවත්තමු. අවසාන වශයෙන් උතිල්ලීමක් කරනවා. දන්න යාළුවෝ ඉන්නවා නම් තව සම්බන්ධ කරන්න අපේ ඔන්ලයින් ක්ලාස් එකට. ඊළඟට BST ඔන්ලයින් ක්ලාස් එක. එදා අපි ආරම්භක දේශනය පවත්වපු වෙලාවටම ඒ කියන්නේ ඉරිදා 2:00 4:00 BST ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. ඒකටත් මෙතන එක ළමෙක් හෝ දෙන්නෙක් මම හිතන්නේ සම්බන්ධ වෙනවා. මෙතන ඉන්න අයගෙන් තව ඔයාලා දන්න යාළුවෝ තව එකේ ඉන්නවා නම් BST කරන එයාලවත් සම්බන්ධ කරලා දෙන්න. අපි
ලොකු වැඩක් කරමු. අනිවාර්යෙන් ඔයාලා හොඳ කැපවීමෙන් වැඩ කරනවා නම් මම පොරොන්දු වෙනවා. හැබැයි අර වචනේ මම පොරොන්දු වෙනවා කියන්නේ නෑ. ඔයාලා හොඳින් වැඩ කරනවා නම් මම පොරොන්දු වෙනවා. ඔයාලට හොඳ රිසල්ට් එකක් ලබා දෙන්න අවශ්‍ය මඟ පෙන්වනවා කියලා. අනිත් දුරුරු වගේ මට බොරු කියන්න ඕනේ මම ඔයාලට අනිවාර්යෙන් ඒකක් අරන් දෙනවා කියලා. බොරු කියලා ළමයි තියාගන්න අවශ්‍ය නැහැ පුතේ. එහෙම රැවටෙන ළමයිනුත් මම හිතනවා නැතුව ඇති කියලා. එහෙම ඔයාලට ඒකක් අරන් දෙන්න හරිද? මම මහා බ්‍රහ්මයාවත් මම දෙවි කෙනෙක්වත් නෙමෙයි. මම සාමාන්‍ය මිනිස්සෙක්. මම සාමාන්‍ය ගුරුවරයෙක්. හැබැයි ඔයාලගේ කැපවීම ඔයාලගේ උනන්දුව තියෙනවා නම් මම ඔයාලා වෙතෙන්ට අරගෙන යනවා. හරි? මම ඔයාලා වෙතෙන්ට අරගෙන යනවා. ඔයාලට රිසල්ට් එක අරගෙන දෙන්න අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. ඒ ගැන විශ්වාසය තියාගන්න. එහෙනම් අපි අදට අපේ ඔන්ලයින් ක්ලාස් එක මෙතනින් නතර කරමු. ඔයාලා හැමෝටම ආයුබෝවන්.